මේ විකාශනය. එතකොට මේක මේ කළමනාකරණය. කළමනාකරණය කියන්නේ මේ කරන්න ඕන දේ හරියට කරන එක. කළ යුතු දේ මනාව සිදු කිරීම තමයි කළමනාකරණය කියලා කියන්නේ. එතකොට කර යුතු දේ හරියට කරන්න ඕනේ හරි මිනිස්සුත් එක්ක. හරි වෙලාවට. හරි තැනදී. ඔන්න ඕක තමයි කළමනාකරණය කියන්නේ. දැන් ওই කුප්පිය දෙක එලි දැක්කුනේ අද හරි මිනිස්සු හරි වෙලාවට හරි ස්ථානයේදී නිවැරදි දේවල් ටික දුන්නා. ඔන්න කළමනාකරණය. එතකොට මායෝ කිව්වේ කළමනාකරණය කියන්නේ වැඩ කරවා ගැනීමේ කලාවක් කියලා කළමනාකරණය. එල්ටන් මායෝ කියන්නේ. සැලසුම් කිරීම, සංවිධානය කිරීම, සම්බන්ධීකරණය, පාලනය. නිවැරදි වෙලාවක නිවැරදි පුද්ගලයොත් එක්ක නිවැරදි ස්ථානයක සිදු කිරීම කළමනාකරණය කියන එක. එතකොට අපේ පද්ධතිය ගත්තාම කුඩා මේකකේ පන්ති කාමරය. විශාල මේකකේ තමයි අධ්‍යාපන අමාත්‍යාංශය. එතකොට අපි පන්ති කාමරයේ කළමනාකරණය කරගන්න එක දැනගන්න ඕනේ. අමාත්‍යාංශය පැත්තෙන් අපි සියලුම දෙනා එකතු කරගෙන මේ ඉන්න පාසල් දරුවෝ සියලු දෙනාම ගුරුවරු ටික, විදුහල්පතිවරු ටික, කලාප කාර්යාල ටික, කොට්ටාස කාර්යාල ටික, පළාත් කාර්යාල ටික එකතු කරගෙන කළමනාකරණය කරගන්න යාලා දැනගන්න ඕනේ. ඒතර කුඩා මේකකේ විදියට අපිට පන්ති කාමරය වැදගත් වෙන්නේ එතන තමයි වැදගත්ම තැන. මොකද හේතුව අනාගතයට අවශ්‍ය පුරවැසියෝ හදන්නේ මෙතන. පාසල් පද්ධතියේ නිමැවුම 100% සජීවී මානව යෙදවුමක් තමයි අපි එළියට දාන්නේ. එහෙනම් මේකට යෙදවුම් තියෙන්න ඕන. ඉගැන්නුම් ක්‍රමවේද තියෙන්න ඕන. කර්මාන්ත පද්ධතියේ නිමැවුමට සමානයි කියලා අර අජීවී ද්‍රව්‍ය භෞතික ද්‍රව්‍යයක් නිපදවනවා වාගේම අපි මෙතන නිපදවන්නේ සජීවී ද්‍රව්‍යයක්. ඒකේ ගුණාත්මය වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා මේක චුට්ටක් අවධානයෙන් බලන්න. එතකොට නිමැවුම වරදින්න බෑ. අපේ නිමැවුම එළියට ගියාම වරදින්න බෑ. පන්ති කාමරේ දරුවෝ කළමනාකරණය කරන්න ඕන. ඒකයි ගුරුවරයා. එහෙනම් ගුරුවරයා කියන්නේ තමාගේ අඳුර දුරු කරගෙන දරුවන්ගේ අඳුර දුරු කරන කෙනෙක්. එතකොට ටීචර් කියලා ගත්තාම එයා පුහුණුකරුවෙක් වෙනවා, අධ්‍යාපනඥයෙක් වෙනවා, එඩියුකේටර් කෙනෙක්, ඇක්ටර් කෙනෙක් රඟ දක්වන්නෙක් වෙනවා, කෝඩිනේටර් කෙනෙක් වෙනවා, සහ සම්බන්ධීකාරකවරයෙක් වෙන්න ඕන, සුවපත් කරන්නෙක් වෙනවා, විධායකයෙක් වෙන්න ඕන, එක්සිකියුටිව් චරිතයක් රඟපාන්න ඕන, රිසර්චර් කෙනෙක් වෙන්න ඕන, පරීක්ෂකයෙක් කියන්න ඕන. මෙන්න මේ ටික එකතු වෙලා තමයි ටීචර් හැදිලා තියෙන්නේ. එතකොට අපි බලමු එහෙනම් මේ කළමනාකරණය කොහොමද විකාශනය වුනේ කියලා. කළ යුතු දෑ මනාව සිදු කිරීම කළමනාකරණය. මේකෙදි කළ යුතු ඕනෑම කාර්යයක් නිවැරදි පුද්ගලයෙක් එක්ක නිවැරදි වෙලාවට හරි තැනකදී සිදු කරන එක කළමනාකරණය කියලා මම කලින් කිව්වා. එතකොට කළමනාකරණය කියන්නේ වැඩ කරවා ගැනීමේ කලාව කියලාත් මායෝ කියනවා. එහෙමනම් කළමනාකරුවන් පරිපාලකයින් තමන්ගේ සේවකයින්ගෙන් වැඩ ගන්න ඕන ආකාරය මනවින් සිදු කර ගැනීම, සංවිධානය කිරීම, ඒ ආයතනයේ කර්මණු ඉටු කරගන්න තම සේවකයෝ කොහොමද මෙහෙවන්න ඕන කියන එක. එයාලා හරහා වැඩ කරවා ගැනීම සඳහා පාලකයෝ දක්ෂ වෙන්න ඕන. විදුහල්පතිතුමා ඔයාට කියලා පන්තිය හරියට උගන්වව ගන්න දැනගන්න ඕන. මොකද එහෙම නොවුනහම අනාගතයේ එහෙම නැත්නම් ආයතන සංවිධාන අකාර්යක්ෂම බවට පත් වෙනවා. පාසල අක්‍රමවත් වෙනවා. එතකොට මේ සඳහා කළමනාකරණ චින්තනයක් අවශ්‍ය වෙනවා. මේ යම් මොකක් හරි කළමනාකරණයක් පිළිවෙලක් අවශ්‍ය වෙනවා. එතකොට මේ කළමනාකරණය උපත වෙන්නේ කර්මාන්ත ක්ෂේත්‍රේ. ශ්‍රම විභජනය කියන වචනය එකතු වෙනවා අපිට. සේවකයෝ අතර ශ්‍රමයේ බෙදීගෙන යාම. ඉෆෙක්ටිව්නස් එක එෆිෂියන්සි එක මේකෙන් වැඩි වෙනවා. කාර්යක්ෂමතාවයේ ඵලදායීතාව. වෘත්තීය විශේෂායනයක් වෙනවා. තමා කරන කාර්ය පිළිබඳව විද්‍යාව උගන්වන ගුරුවරයා ඒ විද්‍යාව පිළිබඳ හොඳම කුසලතාවයක දිගින් දිගට මේ වැඩේ කරනකොට එයා තුල කුසලතාවයක් ඇති වෙනවා. කර්මාන්තශාලාවේ බොත්තම් කාස මහන එක්කෙනා ඒකට එක්ස්පර්ට් වෙනවා. විද්‍යාව උගන්වන කෙනා ඉස්කෝලේ විද්‍යාවට එක්ස්පර්ට් වෙනවා.
ඇඩම් ස්මිත් 18 වෙනි සතවර්ෂයේ ශ්‍රම විභජනයයි වෘත්තීය විශේෂායනය ගැන කියලා තියෙනවා. මේ මතය පස්සේ කාලෙක සාර්ථකයි කියලා පිළිගත්තා. හේතුව සේවකයෙක් එක දිගට එකම කාර්ය සිදු කරනකොට ඒ වෘත්තියේ නීරස බවත් කම්මැලි බවත් මේක ඇති වෙනවා. එකම දිගට ඒ වැඩක් කරගෙන යනකොට ඒකේ පාවෙනවා. එතකොට ඒකේ ප්‍රවීණත්වයකුත් ලැබෙනවා. හැබැයි ඒ වුණාට එක දිගට මේ වැඩේ කරගෙන යනකොට පාවෙනවා. එතකොට අධ්‍යාපන පද්ධතියට සායනික අධීක්ෂණයක් හෝගන් ගේනවා. පියවර 7ක් ඇතුළත. ඔහු එක තැනක කියනවා අධීක්ෂණය කිසිම ආකාරයකට කාටවත් හානියක් නොවන විදියට අධීක්ෂණය සිද්ධ කරන්න ඕන කියලා. ඒත් එක්කම ෆ්‍රෙඩ්රික් ටේලර් විද්‍යාත්මක කළමනාකරණයේ පියා විදියට අපි හඳුන්වනවා. 56 ඇමරිකාවේ ඉපදිලා අපිට ස්ටීල් ආයතනයේ ශ්‍රමිකයෙක් විදිහට සේවය ආරම්භ කරලා පස්සේ විදායක ඉංජිනේරුවෙක් බවට පත් වෙනවා. 1911 විද්‍යාත්මක කළමනාකරණ මූලධර්ම කියන කෘතිය මෙයා ලියලා කර්මාන්ත ශාලාව හරහා ප්‍රකාශයට පත් කරනවා. පස්සේ කාලෙක 49 ටේලර්ගේ අදහස එක් කරලා විද්‍යාත්මක කළමනාකරණයේ නම් කියන කෘතිය ඔහු එළි දක්වනවා. ඒකෙදි විද්‍යාත්මක කළමනාකරණය කියන්නේ මොකක්ද? සංවිධානවල ඉහළ කාර්යක්ෂමතාවයක් හා ඵලදායීත්වයක්. ඒ වගේම වැඩ ක්‍රියාවලියේ ප්‍රතිසංවිධානය අරමුණු කරගෙන මිනිස්සුනුයි එයාලගේ කාර්යනුයි අතර පවතින සම්බන්ධතාවය අධ්‍යයනය කරන විධිමත් අධ්‍යයනයකට විද්‍යාත්මක කළමනාකරණය කියලා ඔහු හඳුන්වනවා. කුරුක්ෂේත්‍රයේ සංවිධාන, පන්ති කාමරේ, පාසල කියනවා කුරුක්ෂේත්‍රයේ සංවිධාන. එතකොට පොදු අරමුණක් ඉටු කරගන්න. පොදු අරමුණ තමයි දරුවට ඉගැන්වීම. ගුරුවරයා වෙහෙසෙන්නේ ඒකට. අලුතින් විය යුතු වෙනස හඳුනගෙන ගුරුවරයා පන්ති කාමරයට ඒවා හඳුන්ලා දෙනවා. පන්ති කාමරය තුලට පර්යේෂණ සංස්කෘතිය හඳුන්ලා දෙනවා. ඒකේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියක්. ගුරුවරු පර්යේෂණ කරලා කාර්ය සාධනයක් ඉටු කරගන්නවා. පන්ති කාමරය තුල මූණට මූණ සිදු කරන ක්‍රියාවලියක් තියෙනවා. එතකොට ෆ්‍රෙඩ්රික් ටේලර්ගේ මේ කළමනාකරණ චින්තනය පන්ති කාමරය තුලට ගලප ගන්න වෙනවා. එතකොට මෙයා ටේලර් ඉදිරිපත් කරනවා විද්‍යාත්මක කළමනාකරණ මූලධර්ම. මේක කරන්න නම් මෙන්න මේ මූලධර්ම ටික අනුගමනය කරන්න කියලා. කාර්ය නිම කිරීමට කාලය නියම කරන්න ඕන. කාර්යයක් නිම කරන්න. මොකද මිනිහාගෙන් ඒ වෙනකොට මැෂිමක් වාගේ මැෂින් වලින් වාගේ වැඩ ගත්ත හින්දා. නිම කරන වැඩේ කොටස් වලට අනුව ගෙවීමක් සිද්ධ කරන්න ඕන කියලා කියනවා. ඒ කාර්ය සඳහා සුදුසුම පුද්ගලයෝ තෝරලා වැඩ බෙදන්න කියලා කියනවා. කළමනාකරුවන් හා සේවකයන් පුහුණු කරන්න කියලා කියනවා. විවිධ තලවල ඉන්න අය ගුරුවරු දේශීය හෝ විදේශීය පුහුණු සඳහා යවන්න ඕන. මේක අද වෙනවද? නිතර පුහුණු සැසි පවත්වන්න ඕන. සිදුවන අලුත් වෙනස් වලට වෙනස් වීම වලට සරිලන විදියට ගුරු පුහුණුව ලබා දෙන්න ඕන. දැන් මේ කාර්ය නිම කිරීමට කාර්ය නිම කරන්න කාලය නියම කරනවා. මේක හොඳයි. හේතුව කාලය අපතේ යන එක වළක්ව ගන්න පුළුවන්. ක්‍රියාවේ යෙදවීම හොඳ මූල ධර්මයක්. මේකෙන් සේවකයා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුරුදු වෙනවා. ගුරුවරයා පන්ති කාමරේ කාලය උපරිම කළමනාකරණය කරන්න මේ මූල ධර්මය හරහා පුරුදු වෙනවා. දෙවනි මූල ධර්මය නිම කරන වැඩේ කොටස් වලට. මේ මූල ධර්මය ගුරු ක්ෂේත්‍රයට ප්‍රායෝගික භාවිතය වළංගු භාවය අඩුයි. හේතුව අපි දරුවන් සමග වැඩ කරන්නේ මැෂින් එක නෙමෙයි හින්දා. තුන්වෙනි මූල ධර්මය කාර්යයන් සඳහා සුදුසුම පුද්ගලයන් තෝරගන්න ඕන. මේක ක්‍රියාව යොදවන නම් ආයතන වලට පරිපාලනයේ අවුල් වියවුල් අවම වෙනවා. හොඳ නිර්ණායකයා පරිපාලනයට විරුද්ධව සේවකයෝ හැඩ ගැහෙන්නේ නැහැ. මේ නිර්ණායකයෙක් ක්‍රියාත්මක කළොත්. මොකද කියමනක් තියෙනවා ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත හැම දෙයකටම දක්ෂ නැති වුණාට එක දෙයකට දක්ෂ වෙනවා.
ඒ වැඩේ සඳහා පන්ති කාමරයේ සුදුසු දරුවන් තේරීම. දැනට නුසුදුස්සන් අනාගතයේ සුදුස්සන් බවට පත් කිරීම ගුරුවරයා මේ න්‍යායට අනුව බැඳී සිටී. සේවකයෝ පුහුණු කිරීම ගැටලුවක් නැහැ. ගුරුවරුන්ට පරිපාලකයින්ට විදේශීය ට්‍රේනින් දෙන එක. ඒතකොට කළමනාකරණ මූලධර්ම ෆෙඩ්රික් ටේලර්ගේ මූලධර්මයේ කොච්චර ගුරු ජීවිතයට පද්ධතියට එකතු කරගන්න පුළුවන්ද කියලා බලන්න තමන් කල්පනා කරන්න. ගුරු ක්ෂේත්‍රයට පුළුවන් අනිත් ක්ෂේත්‍රවල අයත් හදන්න. එහෙනම් ගුරුවරයා කියන්නේ සමස්ත සමාජයටම රෝල් මොඩල් එකක්. රටක දියුණුවේ ප්‍රධාන පුරුක අධ්‍යාපනය නම් සමාජයක පිරිහීමේ ප්‍රධාන අංගයක් අධ්‍යාපනය නම් මේ අධ්‍යාපනය දෙන මිනිස්සු ඒවා ආරක්ෂා කරගෙන ඒවා ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්න බැඳිලා ඉන්නවා. දැන් මේ ෆෙඩ්රික් ටේලර්ලා, හෙන්රි ෆේයෝල්ලා, ලූතර් ගියුලික්ලා සම්භාව්‍යවාදී කළමනාකරණ චින්තන ඉදිරිපත් කරලා තියෙනවා. ටේලර් තමයි විද්‍යාත්මක කළමනාකරණ චින්තනයේ සම්බන්ධ අදහස්, කළමනාකරණ මූලධර්ම, කළමනාකරණ චින්තනයේ වාගේ දේවල් දැක්ුවේ. හෙන්රි ෆේයෝල් පරිපාලන සම්බන්ධ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ දෙක හොඳට ඔළුවේ තියාගන්න. ෆේයෝල් කළමනාකරණ පැත්තට යනවා. ටේලර් විද්‍යාත්මක කළමනාකරණයේ පැත්තට යනවා. ෆේයෝල් පරිපාලනයේ පැත්තට යනවා. ඒ දෙක මතක තියාගන්න. ඊට පස්සේ මේ ෆේයෝල් කළමනාකරණ කාර්යයන් ටිකක් ඉදිරිපත් කරනවා. හෙන්රි ෆේයෝල් සැලසුම් කිරීම, ප්ලෑනින්, සංවිධානය, ඕගනයිසේෂන්, සම්බන්ධීකරණය, කෝඩිනේෂන්, පාලනය, කන්ට්‍රෝලින්, හැමදේම පාලනය කරන්න ඕන. පන්ති කාමරේ ගෝචාව නම් අපි මොකද කරන්නේ? අපි පාලනය කරනවා. පොඩ්ඩක් උගන්නන එක නවත්තනවා. ගුණාත්මක භාවය වැඩි කරගැනීමේ අරමුණ සහිතව පාලනය කරනවා. මේකෙන් කාර්යක්ෂමතාවයත් වැඩි වෙනවා. එතකොට මෙයා කියනවා සැලසුම් කරන්නේ අනාගතයේ දකින්නවලු. Planning will see the future. මේකෙන් ගැටුම් අඩු වෙනවා. කාලය ඉතුරු කරගන්න පුළුවන්. ගුරුවරයා හදන්න ඕනේ ටීචිං ඒඩ්ස් ආදිය සැලසුම් කරන්න, නිවැරදි ප්‍රවේශයක් ගන්න සැලසුම් කරන්න. දරුවන්ගේ අවධානය කාලය පුරාවටම පවත්ව ගන්න ගුරුවරයා සැලසුම් හදා ගන්න. කාලය සැලසුම් කරගන්න. ශිෂ්‍ය කේන්ද්‍රයේ හින්දා ගුරුවරයා ශිෂ්‍යයා මොනවද කරන්න කියලා ගුරුවරයා විසින් සැලසුම් කරලා දරුවට දෙන්න වෙනවා. සැලසුම් කිරීම පන්ති කාමරයට ඔන්න ඔහම යොදා ගන්න පුළුවන්. ටේලර් න්‍යාය, ෆේයෝල්ගේ න්‍යාය පන්ති කාමරයට එලි දක්වන්න පුළුවන් ওই විදිහට. ගුරුවරයාට එකතු කරගන්න පුළුවන් ඔහොම. මේවා කර්මාන්ත ශාලාවල කෙරුවට අපි ගුරු ජීවිතයට යොදා ගන්න වෙනවා. සංවිධානය. පාඩම පන්තියට හොඳ මානව හා භෞතික සැකැස්මකින් කාලය සංවිධානය කරලා කරන්න ඕන. මෙහෙම කරන සැලසුම් කිරීම සංවිධානය. සම්බන්ධීකරණය. සම්බන්ධීකරණයක් නැත්නම් කටයුතු අවුල් වෙනවා. ප්‍රශ්න වැඩි වෙනවා. කාර්යක්ෂමතාවයට මේක බලපානවා. මේ සැලසුම් කිරීම සංවිධානයේ සම්බන්ධීකරණය කියන ඒවා එකට අත්වැල් බැඳ ගන්න කාරණා. එකක් හරි ගිලුනොත් දම් වැලේ පුරුක කැඩුන හා සමානයි. ඉදිරියට යන්න බැරුව යනවා. ෆේයෝල් ඉදිරිපත් කරනවා කළමනාකරණ කාර්යයන් වාගේම කළමනාකරණ මූලධර්ම ටික. වැඩ බෙදීම, අධිකාරිය සහ වගකීම් ඇති කිරීම, විනය, විධාන වලට ඒකීය බව, කැපවීම, සේවකයින්ට සාධාරණව සැලකීම. වැඩ බෙදන එක, වැඩ බෙදාගෙන කිරීම තුළ කාර්යක්ෂමතාවයයි ඵලදායීත්වයයි කියලා යන්න පුළුවන්. අරමුණු ඉටු කරගන්න, සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න වැඩ බෙදන්න ඕන. තවත් කෙනෙකුට පුහුණුවක් දෙන්න නම් අනිවාර්යෙන් වැඩ බෙදන්න ඕන. විදුහල්පතිම තනියම මේ ටික ගොනු කරගෙන පාසලේ වැඩ ටික කරන්න නැතුව නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට බෙදලා දුන්නොත් විදුහල්පති නැති දවසක අසනීප දවසක ඉස්කෝලේ හොඳට ඇදගෙන යන්න පුළුවන්. තව කෙනෙකුට පුහුණුවක් දෙන්න නම් වැඩ බෙදන්න. ගැටුම් අවම කරන්න නම් වැඩ බෙදන්න. ගැටුම් අඩුයි. ගෲප් වර්ක් එකක් ඇති කරන්න. පාසල තුල ගෲප් වර්ක් එකක් හදා ගන්න පුළුවන් වෙනවා. අධිකාරිය හා වගකීම් ඇති කිරීම. වැඩ බෙදලා වගකීම් දෙන්න. ඒ සමගම පුද්ගලයෙකුට අධිකාරී බලයකුත් දෙන්න.
එහෙම නොදුන්නාම වගකීම සාර්ථකව ඉටු කරන්න ස්වයං විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. මෙහෙම නොවුනොත් පුද්ගලයා යමක් කිරීමට පෙළඹෙන්නෙත් නැහැ. ඩිමෝටිව් වෙනවා. පුද්ගලයා විසින්ම වගකීම තමා විසින්ම බාර ගන්න සංස්කෘතියක් ඇතිවීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. විනය මේ කාලෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. ආයතන නීති රීති රෙගුලාසි වලට යටත්ව කටයුතු කරන්න ඕන. ඉස්කෝලේ තියෙන විනය නීති මාලාවක් මේකට අනුව කටයුතු කරන්න ඕන. විදුහල්පති ගුරුවරු යන කොට්ටාස දෙකම පාසලේ දරුවනුත් අදාළයි. විනය ආරක්ෂා කරන්න ඕන. ඔවුනොවුන්ට අදාළ විනය පද්ධතීන් තියෙනවා. ගුරුවරයා මං කලිනුත් කිව්වා හොඳ රෝල් මොඩල් එකක් වෙන්න ඕන. ආකෘතියක් වෙන්න ඕන. විනය තුලින්. විද්‍යා දදාති විනය. දැනුමෙන් පෝෂණය වෙන්න විනයගරුක අය වෙන්න ඕන. විනයගරුක නැති කෙනෙක් දැනුමෙන් පෝෂණය වෙන්නේ නැහැ මන් දකින්නේ. බුදුන් වහන්සේ මේක දේශනා කරලා තියෙනවා. විද්‍යා දදාති විනයන් කියලා. විද්‍යා දැනුමෙන් පෝෂණය වෙන්න විනයගරුක අයෙක් බවට පත් වෙනවා. වී කරලා පැහෙන්න ළඟට නැමෙනවා. බොල් කරලා තමයි උඩට තියෙන්නේ. විධිවිධානවල ඒකීය බව. හැම කෙනෙකුට මේකම විදිහට විධාන දෙන්න. එක් අයෙකුට සරල විදිහටයි එක් අයෙකුට ආදර බස් වලිනුයි තව කෙනෙකුට තද විදිහටයි කතා කරන්න යන්න එපා. විධාන එක විදිහටම දෙන්න. දැඩිව දෙන්න යන්න එපා. මධ්‍යස්ථ මට්ටමින් කරන්න. Management is an art getting done by others. මේක කලාවක් කරගන්න. මැනේජ්මන්ට් කියන්නේ කලාවක්. අනිත් අය තමාට නතු කරගන්න තියෙන කලාවක් තමයි පාලනය කියන්නේ. අපි මෙහෙම කරමු. ඒ විදිහට කළමනාකාරය එන්න ඕන. අපි මෙහෙම කරලා බලමු නේද? අපේ සර්ලා මිස්ලා අපි චුට්ටක් මෙහෙම බලමු. අපි මේ විදිහට කරමු. විදුහල්පතිතුමෙක් එහෙම කියනවා නම් අපි එතනට කිසිදාක විරුද්ධ වෙන්නේ නැහැ. මෙහෙම කරන්න ඕන කිව්වහම අපි කරන්නෙම නැහැ. පන්සලේ පින්තූර ටිකේ තීන්ත ගාලා තීන්ත අල්ලන්න එපා කියලා බෝඩ් එකක් ගැහුවොත් අනිවාර්යෙන් අපි ඇඟිල්ල තියලා බලනවා වෙලිලාද කියලා. අර මිනිස්සු අනිත් පැත්තට තමයි හැමදේම පුරුදු වෙලා තියෙන්නේ. විෂම ජාතිය මිනිස්සුන්ගේ වැඩ ගන්න විධාන දෙන්නම වෙනවා. එක නානායත්තකාරය මොකද්ද නානායත්ත සංඥා නානායත්තකාරාද මොකද්ද කියලා අපේ පාලි වාක්‍යයක් තියෙනවා. එක මිනිස්සු එක විදිහයි. එහෙනම් මේ අයගෙන් වැඩ ගන්න අනිවාර්යයෙන්ම විධානයක් තියෙන්න ඕන. ඉස්සර ගම් වල හිටියා විධානය කියලා තනතුරක්. එයා තමයි ගමේ ගොවිතැන් කටයුතු වලට විධාන දෙන්නේ. මේ කාලේ හාපල්ලා මේ කාලේ වතුර දෙනවා මේ කාලේ නිරවල් බැඳපල්ලා මේ කාලේ වේලි සුද්ධ කරපල්ලා මේ කාලේ වැය කඳු කොටපල්ලා කියලා විධානය දෙන්නේ. විධානය විවිධ මිනිස්සු එකම මතයකට ගන්න. කැපවීම තුල කාර්ය සංවර්ධනය තමයි පේන්නේ. කැපවීම කියන එක විදුහල්පතිටයි ගුරුවරයාටයි දෙන්නටම පොදුයි. මේ කැපවීම තුල ගැටලු ගොඩාක් අඩු කරගන්න පුළුවන්. දරුවන්ට කලින් විදුහල්පති ගුරුවරු පාසලට එන්න වග බලා ගන්න ඕන. කැපවීමෙන් වැඩ කරන ගුරුවරයා පාසලකින් ට්‍රාන්ස්ෆර් එකක්වත් යනවට විදුහල්පති කැමති නැහැ. කැපවීම. සේවකයින්ට සාධාරණව සැලකීම. සමහර විදුහල්පතිවරු ගුරුවරුන්ට එක විදිහට සලකනවා. එහෙමනම් ඒ ඉස්කෝලේ තියෙන තැනින් ඉහළට නම් යන්නේ නැහැ කවදාවත්. Followership is stronger than leadership. Leadership එක තියෙන්නේ followership එක හින්දා. followership එක බිඳ වැටුනොත් එහෙම leadership එක රැඳෙන්නේ නැහැ. නායකත්වයට සේවකයින් ආරක්ෂා කිරීමේ හැකියාව තියෙන්න ඕන. රැකියාවේ ස්ථායී බව. සුදුසුකම් නැත්තම් ඒවා සලසා ගැනීමේ අවස්ථාව පාලකයා සල්පේලා දෙන්න ඕන. PGD එකට ලියුම් කීයක් දාන්න ඇද්ද? අවසර ගන්න. පහේ ශිෂ්‍යත්වයේ පාස් නම් කෙලීම කලාප අධ්‍යක්ෂතුමා රට යනවා උගන්වපු ගුරුවරයා PGD එකට ලියාපදිංචි වෙන හැමදාම ලියුම් ලියනවා කලාපෙට. සේවකයෝ රැකියාව සේවකීන්ගේ රැකියාව ස්ථාවර කරලා දෙන්න ඕන.
සුදුසුකම් සලසගන්න අවස්ථාව පාලකයා ලබා දෙන්න ඕන. සුදුසුකම් පැපරීමට කළමනාකරු ඉඩ දෙන්න ඕන. අනික් කෙනාගේ රස්සාව නැති වෙන්න කවදාවත් වැඩ කරන්න හොඳ නැහැ. දරුවා පාසලෙන් නිරපන්න එපා. වැරදි හරි ගස්ස ගන්න බලන්න. දරුවෝ අයින් කරන එක පාසල් වලින් සමහර විට එයාලගේ ජීවිතේම අහිමි කිරීමක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒක සමාජයට ලොකු ප්‍රශ්නයක් එළියට දැමීමක් වෙන්න පුළුවන්. ආරම්භක බව. කොතනකින් හරි නව මුහුණුවරකින් ඉගැන්වීම ආරම්භ කරන්න. එතකොට ගුරුවරු පාසල බැබලෙනවා. මුලින්ම පුද්ගලයා ඊට පස්සේ දරුවෝ ටික ඊට පස්සේ පාසල ඊට පස්සේ රට බැබලෙනවා. කොතනකින් හරි අලුත් තැනකින් පටන් ගන්න. PGD එකෙන් අපේ ගෲප් එකෙන් අපි කරලා තියෙන්නේ ඒක. හොඳ කටයුතු නිර්මාණශීලීව ආරම්භ කරවන්න. එතකොට සාර්ථක බව දකින්න පුළුවන්. කණ්ඩායමේ ඒකීය බව, කණ්ඩායමේ සහයෝගය, බෙදා හරින ලද නායකත්වය දැන් ලෝකේ ආරම්භ වෙලා තියෙන්නේ. ගුරුවරු කණ්ඩායමක් ලෙස කටයුතු කරන්න. ටීම් ටීචිං අත්දැකීම් බෙදා ගන්න. ඕන වෙලාවට යොදා ගන්න. මල්ටිපල් ටීචින් ලෝකයේ අද ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට ඒ ක්‍රම යොදාගෙන කණ්ඩායමක් විදියට Taman නොදන්න දේ තව කෙනෙකුෙන් අහලා මේ ගෲප් ඒ කියන්නේ ටීම් වර්ක් එකක් විදියට ආයතනයක පාසලේ වැඩ කරන්න. ටීම් ටීචින් කරන්න. පක්ෂපාත බව. පාසලට ආදරෙන් උපරිම ශක්තියෙන් ප්‍රමාණයෙන් වැඩ කරන්න. පාසලට කැලලක් වෙන්නද අපි කවුරුවත් කැමති නැහැ. පාසලට තියෙන ආදරේ සියලු දෙනාගේ ලබා ගැනීමට විදුහල්පති වග බලා ගන්න ඕනේ. ඒක විදුහල්පතිවරයාගේ වගකීම වෙනවා. හැම කෙනාම පාසලට ආදරෙන් කටයුතු කිරීම. පාසල් වත්තේ ගහක කොළයක්වත් කඩන්න හිතෙන්නේ අපි පාසලට ආදරේ නැත්නම් එපා වෙලා යන්න එපා වෙලා ඉන්නේ. දූරාවලිය එහෙම නැත්නම් ප්‍රධාන දාම්ය විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති අංශ ප්‍රධාන ගුරුවරු විදියට පාසල් වල බලතල බෙදලා තියෙනවා. ඒක නිවැරදිව සිදු වෙනවදයි කියලා ඉහළ টොප් ලෙවල් එකේ ඉන්න කෙනා බලන්න ඕන. මේ දූරාවලිය ක්‍රියාත්මක වීම හොඳ කළමනාකරණයකට අවශ්‍යමයි. අවශ්‍ය විටකදී වගකීම් පැහැර හරිනවා නම් එතන අවශ්‍ය සංශෝධනය කරන්න පරිපාලකයා දෙසරයක් හිතන්න එපා. නිසි පිළිවෙල ඕඩර් එක සේවකයාට හිමි තැන ඔහු තියන්න ඕන. සුදුසු තැන තිබිය යුතුයි. අපේ පද්ධතිය ඒක අනේ මන් දන්නේ. අපි තියලා තියෙන කාලකන්නින්ගේ තැන. මේක රැකගන්න අධ්‍යාපන බලධාරීන් කළමනාකරුවෝ අඩුම තරමේ feasibility research එකක්වත් කරන්න. ඒක නිවැරදි කරන්න නැත්නම් හැමදේම අවුල් වෙනවා. නිසි පිළිවෙල අවුල් හරියට හැදුවේ නැත්නම් මේවා අවුල් වෙනවා. අපි ඉස්කෝලවලට යොදා ගන්න පුළුවන් 5S system එක. කළමනාකරන සංකල්පය. හොඳ කල්පනා සංකල්පයක්. භාණ්ඩ නිසි තැන තියන්න අවශ්‍ය දේ අවශ්‍ය තැනින් ඉවත් කරන්න අනවශ්‍ය දේ ඉවත් කරන්න අවශ්‍ය දේ අවශ්‍ය තැන තියලා. සමහර වෙලාවට ඉස්කෝල විදුහල්පතිවරුන්ගේ බලන්න මේසෙ වටේ තියෙන මොනවද කියලා. පන්ති කාමරේ තමන්ගේ ගිහින් බලන්න ළමයින්ගේ ඉගෙන ගැනීමේ මානසිකත්වයෙන් මේ අර කුණු ගොඩක් මැද්දේ තියාගෙන ඉන්නකොට දරුවන්ට ප්‍රසන්නව යමක් අලුත් විදියට අලුත් දෙයක් කරන්න බැරුව යනවා. 5S අනුගමනය කරන්න පුළුවන් තරම්. සාධාරණ ගෙවීම. සේවකයා ඉන්න පන්තියට අනුව ඔහුට හිමි වැටුප ගෙවන්න. අපේ වෘත්ති ආරගලේ තේමා පාඩේ එකයි. රුපියල් 5000 නෙමේ අපිට දෙන්න නියම වුණු දේ දීපල්ලා කියන එක තමයි අපි ඉල්ලන්නේ. සුදුසුකම් අනුව ගෙවන්න කළමනාකරුවෙකු පරිපාලනය වග බලා ගන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි හෙන්රි ෆයෝල්ගේ ඉදිරිපත් කරපු කළමනාකරණ මූල ධර්ම ටික. මම නැවත මතක් කරනවා හෙන්රි ෆයෝල් ඉදිරිපත් කරනවා කළමනාකරණ කාර්යයන් ටික. සැලසුම සංවිධානයේ සම්බන්ධීකරණය පාලනය. ෆයෝල් ඉදිරිපත් කරන කළමනාකරණ මූල ධර්ම ටිකක් කියනවා වැඩ බෙදීම, අධිකාරී හා වගකීම ඇති කිරීම, විනය, විධානවලට ඒකීය බව, කැපවීම, සේවකයින්ට සාධාරණව සැලකීම, රැකියාවේ ස්ථායීභාවය, ආරම්භක බව, කණ්ඩායමේ ඒකීයතාවය, පක්ෂපාත බව, දූරාවලිය, නිසි පිළිවෙල සමග සාධාරණ ගෙවීම.
එතකොට මේකට අනුව මේකෙන් තමයි ප්‍රශ්නයක් ඉස්සරලාම එන්න පුළුවන්. හෙන්රි පේයෝල්ගේ කළමනාකරණ කාර්යයන් පාසලේදී ඔබ යොදා ගන්න ආකාරය, කළමනාකරණ මූලධර්ම පාසලට ගැලපෙන ආකාරය උදාහරණ සහිතව විස්තර කරන්න. එතකොට මෙන්න මේ විදිහට ඉස්කෝලේ කොහොමද ඔයා ජීවත් වෙන්නේ? පේයෝල්ගේ වැඩ බෙදීම ඉස්කෝලේ කොහොමද කරන්නේ? අරමුණු ඉටු කරගන්න සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න කොහොමද ඉස්කෝලේ වැඩ බෙදා ගන්න? තවත් කෙනෙකුට පුහුණුවක් දෙන්න නම් වැඩ බෙදන්න ඕන. කොහොමද ඒක කරන්නේ? ගැටුම අවම කරගන්න නම් වැඩ බෙදන්න ඕන. කොහොමද ඉස්කෝලේ එක කරන්නේ? මේවා ටිකක් ඔළුවේ තියාගෙන සුට්ටක් බලන්න. ඊට පස්සේ අපි එනවා ලූතර් ගියුලික්ගේ කළමනාකරණ කාර්යය. මෙයාගේ තියෙනවා කාර්යයන් කීපයක් මෙයා ඉදිරිපත් කරනවා. සැලසුම් කිරීම, සංවිධානය කිරීම, වැඩ බෙදා දීම, මෙහෙයවීම, අධීක්ෂණය, සම්බන්ධීකරණය, වාර්තා කිරීම, අය වැයගත කරන. එතකොට මේකේ සැලසුම් කිරීම, අරකේ සැලසුම් කිරීමම තමයි. සැලසුම් කරණය කියන්නේ කළමනාකාරයන් කරන කාර්යයන්ගේ ප්‍රමුඛ කටයුත්ත ගැටුම් අඩුම කරලා කාලය ඉතිරි කරගන්න හැකියාව ලැබෙනවා. ටීචිං ඒඩ්ස් වගේ දේවල් භාවිතා කරලා සැලසුම් කරපුවම අපිට මේක කරගන්න පුළුවන්. සංවිධානය අරකින්ම ගන්න පුළුවන්. වැඩ බෙදීම, මෙහෙයවීම, සම්බන්ධීකරණය, වාර්තා කිරීම, අයවැයගත කිරීම, වාර්තා කරන එක. දරුවන්ගේ සාධනය පිළිබඳ අපි වාර්තා තබා ගන්නවා. මේවා දෙමව්පියන්ට වාර්තා කරනවා. අදාළ අංශවලට මේවා අපි වාර්තා කරනවා. සම්බන්ධීකරණය සම්බන්ධීකරණය කරනවා. දරුවයි දෙමව්පියයි සම්බන්ධීකරණය කරන්න මැද පුරුක වෙන්නේ ගුරුවරයා. පාසලේ තියෙන වාතාවරණය දරුවගේ තත්ත්වය අපි සම්බන්ධීකරණය කරලා දෙනවා. වෙනත් පාර්ශවවලට සම්බන්ධීකරණය කරලා දෙනවා. ගුරුවරයාගේ කාර්යයක්. අයවැය ගත කරණය. අයවැය ගත කරණය කියන්නේ එතකොට අපි මොනවා හරි දරුවන්ගෙන් යමක් අරගෙන ඒක පාසලේ වියදම් කරනවා නම් එහෙම නැත්නම් මේක මේ වාර්තා කිරීමත් එක්ක බැඳිලා තියෙන්නේ. එතකොට මේක මේක කළමනාකරණ අගයක් විදිහට බැඳිලා තියෙනවා කියලා මෙන්න මේ නෝට් එකේ පෙන්නනවා. එතකොට මේ අයවැය කරණය කියන්නේ මේ අපි වියදම් කරනවා අපිට ලැබෙන දේවල් මේවා අපි එකිනෙක නිවැරදිව සඳහන් කරලා තියෙනවා. එතකොට බජටින් කියන දේ ඉදිරි පන්ති කාමරේ ඉදිරි කළමනාකරණ පියවරක් විදිහට මේක ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් කර්මාන්ත ශාලාවේ මේක බජටින් හරියට උන්නේ නැත්නම් එහෙම නැත්නම් අයවැය කරණය උන්නේ නැත්නම් අනාගතේ ඊළඟ දැක්මට යන්න බැරුව යනවා. කොච්චරක් නිෂ්පාදනය කරලා තියෙනවද? කොච්චරක් උපයලා තියෙනවද? කොච්චරක් පාඩුද කොච්චරක් ලාභද කියන එක දන්නේ නැතුව ඉදිරියට අපිට යන්න බෑ. එතකොට ලාභයේ ඉහළ දැමීම සඳහා තමයි කළමනාකරණය කරන්න ඕන. ලාභයේ ඉහළ දාන්න කළමනාකරුවෝ කටයුතු කරනවා. ඒ හින්දා ක්‍රමක්‍රමයෙන් සේවකයින් මන්දෝත්සාහී වෙනවා. නැවත ඒ අය වැඩට පොළඹවා ගන්න කොහොමද කියලා මේක හොයන්න උන්. මේ යුලික් මේ සඳහා පරීක්ෂණ කරා. මේ විද්‍යාත්මක කළමනාකරුවෝ අභියෝග කීපයකට මුහුණ දුන්නා. වැඩ කටයුතු පහසු වන විදිහට කර්මාන්ත ශාලාවල ඵලදායීත්වය ඉහළ දමන්නේ කෙසේද කියන එක මෙයාලට හොයන්න වුණා. එතකොට ඉහළ කාර්යක්ෂමතාවයක් හා ඵලදායීත්වයක් උදෙසා සේවකයෝ අභිප්‍රේරණය කරන්නේ කොහොමද කියලා මෙයාලට හොයන්න වුණා. සේවකයෝ කොහොමද උනන්දු කරලා ගන්න? වැඩ ලෝකයට කොහොමද ගන්න?
අභිප්‍රේරණයට නිවැරදි උපක්‍රම මොනවද තියෙන්නේ? සේවකයෝ බඳවා ගන්න පුහුණු කරන්න විධිමත් කරන්නේ කොහොමද? අවිධිමත් විදියට සේවකයෝ බඳවගත්ත හින්දා මේවා විධිමත් කරන්නේ කොහොමද කියලා කළමනාකරණ කරුවන්ට විසඳුම් හොයන්න උනා. ඒත් එක්කම කළමනාකරණය සම්බන්ධ විවේචන ලාභේ විතරක් ගැන තමයි හිතන්නේ. වැඩ කරන අය ඔවුන්ගේ මානසික පදනමයි ගැන බැලුවේ නෑ කියලා විවේචනයක් එනවා. මිනිස්සු මැෂින් වලට සමාන කළා. ඒ හින්දා ලාභේ ගැන විතරයි කළමනාකරණය තුලින් බැලුවේ කියන එකට චෝදනාවක් ආවා. ඒත් එක්කම වැඩ කරන මිනිස්සු ඔවුන් අතර පැවතිය යුතු මානසික සම්බන්ධතා නොසලකා හැරියා. සේවකයෝ ආර්ථික ප්‍රතිලාභ මගින් පමණක් අභිප්‍රේරණය කරන්න පුළුවන් කියන එක තීරණය කරා. ඒක විවේචනය වුණා. ආයතනය ගැන ඇති ආකල්ප චර්යාවන් ආයතනයට ඇති ලැබියාව මෙතනදී බැලුවේ නැහැ. සේවකයෝ ඒ ආකල්ප චර්යාවන් විශ්ලේෂණය නොකිරීම හින්දා ලොකු ගැටලු ඇති වුණා. පහළ සේවකයන් පිළිබඳ අඩු සැලකිල්ල ඉහළ අයට විතරයි බැලුවේ. පහළ අය ගැන බැලුවෙත් නැහැ, ඉන්නවද නැද්දවත් දන්නේ නැහැ. මේවා ගැටලු වුණා. ඉදිරිපත් කළ කළමනාකරණ මූලධර්ම කාර්යයන් මැනවින් කියන දේ කරේ නැහැ, ඉටු වුණේ නැහැ. ඉතින් ඒකෙන් හින්දා මේවා යම් යම් ගැටලු ඇති වුණා. ඒ හින්දා මානව සම්බන්ධතා චින්තනය කියන එක බිහි වුණා. එතකොට මානව සම්බන්ධතා ආයතනවලට වැදගත් වෙන්නේ කොහොමද කියලා පරීක්ෂණ කරනවා. දිගින් දිගටම ප්‍රතිඵලයක් විදිහට මානව සම්බන්ධතා චින්තනය එළි දැක්වෙනවා. ආයතනික කළමනාකරණය ගැන විවිධ අවස්ථා විවිධ අදහස් තියෙනවා. ඒ අනුව විද්‍යාත්මක කළමනාකරණය ටේලර්ගෙන් තමයි ආරම්භ වෙන්නේ. කර්මාන්ත ශාලාව පදනම් කරගෙන ආරම්භුණු මේ අදහස් ඒ විදිහටම පාසල් පද්ධතියේ කළමනාකරණය සම්බන්ධයෙන් පස්සේ කාලෙක අත්හදා බලන්න කට්ටිය පුරුදු වුණා. මොකද පාසලක් කියන්නේ යම් නිසි ආකාරයක ආයතනයක් සංවිධානයක් හින්දා. කර්මාන්ත ශාලාවකින් අමුද්‍රව්‍ය නිමිද්‍රව්‍ය පිට වෙනවා. පාසල් පද්ධතියෙන් නිෂ්පාදනය කරන්නේ දරුවන්. ඒ වුණාට ඒ නිෂ්පාදනය කර්මාන්ත ශාලාවක සිදුවෙන විදියට අජීවී ද්‍රව්‍ය සංකලනයක ප්‍රතිඵලයක් නොවේ. ජීවීන් මිනිස්සු යොදාගෙන සිදු කරන නිමැවුම් ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදියට අවබෝධ කරගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ පාසල් පද්ධතිය සමස්ත ශිෂ්‍ය පරපුර ගුණගරුක පෞරුෂයෙන් යුක්ත බුද්ධිමත් පිරිසක් විදියට සමාජයට දාන එක තමයි අපිට කරන්න තියෙන්නේ. ඒකට සංවිධානය වුණු ඒකකේ තමයි පාසල කියන්නේ. නැතුව බිහි කරන තැනක් නෙමෙයි, කර්මාන්ත ශාලාවක් නෙමෙයි පාසල කියන්නේ. ඒ හින්දා පාසල් පද්ධතිය තුල වූ මනා කළමනාකරණයක් අනිවාර්යෙන්ම අවශ්‍යයි කියලා ඔවුන් අදහස් ප්‍රකාශ කරා. මේ ටේලර් ඉදිරිපත් කරපු විද්‍යාත්මක කළමනාකරණ චින්තනයට අනුව කළමනාකරුවන් පුහුණු කරන්න ඕන කියලා පෙන්නලා දීලා තියෙනවා. විශේෂයෙන්ම ආයතනවල උපරිම ලාභය ලබන්න නිමැවුම යහපත් කර ගැනීම සඳහා කළමනාකරුවෝ පුහුණු කරන්න ඕන. මේවා ඉස්කෝලවලටත් මේ විදිහටම අදාළයි. කළමනාකරුවන් එතකොට විද්‍යාත්මක කළමනාකරණ චින්තනයෙන් උපරිම නිෂ්පාදනයක් සිදු කරගෙන ආයතනයේ උපරිම කළ යුත්තේ කොහොමද කියන එක පිළිබඳව පමණක් අවධානය යොමු කරපු හින්දා මේ චින්තනයේ පස්සේ කාලයක විවේචනයට භාජනය වුණා. කළමනාකරුවන් එහෙම නැහැ, විද්‍යාත්මක කළමනාකරණය චින්තනය උපරිම නිෂ්පාදනයක් සිදු කර ගනිමින් ආයතනයේ ලාභේ කොහොමද උපරිම තත්ත්වයට ගේන්නේ කියන එක පිළිබඳව විතරයි මෙතන අවධානය යොමු කරේ. මිනිස්සු ගැන හිතුවේ නැති නිසා මේ චින්තනය වැඩ කරන මිනිස්සු අතර විවේචනයට ලක් වුණා. ඒ අතරින් ප්‍රධානම විවේචනය වුණේ සංවිධානවල වැඩ කරන මිනිස්සු පිළිබඳව ඔවුන්ගේ සිතුම් පැතුම් ගැන, මනෝභාවයන් පිළිබඳව, සුබ සාධනය ගැන මුකුත් බැලුවේ නැහැ. බැලුවේ ලාභය ගැන විතරයි. ඔවුන් අතර තිබෙන මානසික සම්බන්ධතා පිළිබඳව කිසි දෙයක් බැලුවේ නැහැ. මේ හින්දා මේ දුර්වලතා හින්දා කළමනාකරණය පිළිබඳ අලුත් චින්තනයක් බිහි වෙන්න පටන් ගත්තා. ඒක මානව සම්බන්ධතා චින්තනයේ විදිහට ඉදිරිපත් වුණා.
මේකේ ප්‍රධාන තේමාව විද්‍යාත්මක කළමනාකරණ චින්තනයට අවධානය යොමු නොකළ සංවිධානවල වැඩ කරන මිනිස්සු පිළිබඳව ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව ඔවුන්ගේ මනෝභාවයන් පිළිබඳව සුවිශේෂී අවධානය යොමු කිරීම. විද්‍යාත්මක දේවල් වල මැෂින් විදියට තමයි සැලකුවේ. මානුෂීය පැත්තෙන් අන්න මිනිස්සුන්ගේ හැඟීම් ගැන බැලුවා. මේ න්‍යායන් කීපෙම ඒක දකින්න පුළුවන්. MP පොලට් මානුෂීය සම්බන්ධතාවල වැදගත්කම පිළිබඳව එයා ලබපු අත්දැකීම් වලට අනුව ප්‍රකාශ කරනවා සංවිධාන සම්බන්ධයෙන් දැකිය හැකි එයා කියන විදිහට සංවිධාන සම්බන්ධයෙන් දැකිය හැකි ප්‍රබල ගැටලුවක් වෙන්නේ හැම ආයතනයක් සම්බන්ධයෙන්ම මානුෂික සම්බන්ධතා පද්ධතියක් ගොඩනැගීම පවත්වාගෙන යාම ඉස්මතු කර දැකීම සිදු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අවබෝධය යොමු කරන්න ඕන කියලා. එයා ඒක ලොකු ගැටලුවක් විදිහට දැක්කා. කොහොමද මේක කරන්න? ඒත් එක්කම සංවිධානය ඒවට අවශ්‍ය පරිදි මානසික සම්බන්ධතා ජාලයක් ගොඩනගා ගන්න අපොහසත් වෙනවා නම් විවිධ ගැටලු රාශියක් සංවිධානය ඇතුලේ බිහි වෙන්න පුළුවන් කියන එක පොලට් කියනවා. මේ ගැටලු සේවකයින් අතර සේවකයින් කළමනාකරුවන් අතර තවත් විටක විවිධ කර්මාන්ත ශාලා හා සංවිධාන යනාදී විවිධාකාර විදිහට මේ ගැටලු පැන නගින්න පුළුවන් කියලා පොලට් පෙන්නලා දෙනවා. මේ හින්දා එයා දක්වන ඕනෑම ආයතනයක තිර පැවැත්මට මානුෂීය මේ මානසික සමතා ජාලය හරහා සේවකින්ගේ අදහස් ආකල්ප මානව වටහා ගැනීම මේවා කළමනාකරුවන්ට හොඳට තේරුම් ගන්න පුළුවන් විදිහට අවසන් ප්‍රතිඵලයේ විදිහට තිර පැවැත්ම ආයතනයක සංවිධානයක තිර පැවැත්ම මෙන්න මේ කියපු කාරණා මත රඳා පවතිනවා කියන එක පොලක් පෙන්නලා දෙනවා. මේ විදිහට ඇතිවන මානසික සම්බන්ධතා නිරන්තර නිරීක්ෂණයට හා පරීක්ෂණයට බඳුන් කිරීමෙන් ආයතනයේ පැවැත්මට මේක හේතු වෙන බව මෙයා දක්වනවා. එතකොට මේ ෆොලොට් මායෝ හෝතෝන් කියන එකතු වෙලා හෝතෝන් සම්පරීක්ෂණයක් ඒ වගේ නිගමන මානුෂීය සම්බන්ධතාවලට වැදගත් වෙන ආකාරයේ පරීක්ෂණාත්මකව බලනවා කර්මාන්ත ශාලාවක් කරගෙන. උත්පාදිත දේවල් එකතු කරන එකලස් කරන කර්මාන්ත ශාලාවක වැඩපළක කළමනාකරුවන් නිෂ්පාදනය හා වැඩ කිරීමේ භෞතික තත්ත්ව අතර සම්බන්ධය පරීක්ෂණයකින් කරලා බලනවා කොහොමද කියලා. භෞතික තත්ත්ව වන විවේකයේ ආලෝකයේ ඉරු එළිය වාගේ සපයනකොට ලබන උපකරණ කට්ටලාදිය වෙනස් කරනකොට ඒක නිමැවුමට කොහොමද බලපාන්නේ කියන එක මෙයාලා හොයලා බලනවා. නිෂ්පාදනය හා භෞතික පරිසරය අතර සම්බන්ධතාවය බලන්න මේ පරීක්ෂණය සිදු කරනවා. අධ්‍යයනයේ පහසුව සඳහා සේවකයෝ 6 දෙනයි මෙයාලා තෝරගන්න. නිමැවුමට බලපාන සියලු භෞතික තත්ත්ව වෙනස් කරලා බලනවා. අඩු කරනවා, වැඩි කරනවා, වෙනස් කරලා බලනවා. විටක අඩු කිරීම, විටක වැඩි කිරීම. තවත් වෙලාවක භෞතික තත්ත්ව නොවෙනස්ව තියලා වැඩ කිරීමට සලස්සලා පරීක්ෂණයේ ප්‍රතිඵල ඉදිරිපත් කරනවා. භෞතික තත්ත්ව කොහොම වෙනස් කෙරුවත් වැඩබිමේ යථා පරිදි වැඩ කිරීමට සේවකයෝ යෙදෙව්වත් අනපේක්ෂිත ලෙස මුළු කාලය තුලම නිමැවුම වැඩි වූ බව පර්යේෂණ කණ්ඩායමට පේනවා. ඒකෙන් නිමැවුමයි භෞතික තත්ත්වයි අතර කිසිදු සම්බන්ධයක් නැහැ කියලා මෙයාලා නිගමනය කරනවා. භෞතික තත්ත්වයි නිමැවුමයි අතර කිසි සම්බන්ධයක් නැහැ. භෞතික තත්ත්ව වෙනස් කරාට නිෂ්පාදනය වැඩි වෙන එක අඩු කරුවත් වැඩි කරුවත් නිෂ්පාදනය වැඩි වෙන එක නවතින්නේ නැහැ කියලා මෙයාලා නිරීක්ෂණය කරනවා. ඒ හින්දා මේ පරීක්ෂණයේ ප්‍රතිඵල අනපේක්ෂිත නිසා නැවත පරීක්ෂණයක් කරන්න අදහස් කරනවා. මේ පරීක්ෂණයේ විවිධ අවස්ථා පිළිබඳව හොඳට සලකලා බලනවා. පරීක්ෂණය තුල වැඩබිමේ සේවකීන්ට වැඩිපුර සැලකූ බවත් වෙනම කාමරයකට අරගෙන නිදහසේ කතාබස් කරන්න සතුරු සාමීචියේ දෙන්න
අදහස් ප්‍රකාශ කරන්න ඉඩ ප්‍රස්තාව ලබා දීලා ඒකේ ප්‍රතිඵලයක් විදියට සේවක පෙළඹවීම කැමැත්ත පක්ෂපාතී බව ඉහළ ගිහින් තියෙනවා කියන එක මෙයාලට පේනවා. මේ සේවකයෝ එයාලගේ ආයතනයට ප්‍රයෝජනවත් වැදගත් අය කියලා සිතන්න පෙළඹිලා හින්දා සෙල්ෆ් ඉමේජ් එකක් ආත්ම ප්‍රතිබිම්බයක් මෙයාලගේ ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා මෙයාලා නිරීක්ෂණය කරනවා. මේ හින්දා සේවකයෝ ඉතා ඕනෑකමින් කටයුතු කිරීම හින්දා භෞතික තත්ත්වවල වෙනසකට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වලා නිමැවුම ඉහළ දාන්න කටයුතු කරා කියලා මේවා එකින් එකට විග්‍රහ කරලා බලනකොට මෙයාලට පේනවා. මේ හින්දා පර්යේෂණ කණ්ඩායම මිනිසුන් අතර මානුෂීය සම්බන්ධතා පවතිනවා නම් ඒවා උනන්දු කරනවා නම් ඒවා අඛණ්ඩව පවත්වාගෙන යනවා නම් ඔවුන් තුල තෘප්තියක් ඇති වෙලා ඒ තෘප්තිය හින්දා කාර්ය කෙරේ ධනාත්මක වේ තෘප්තිය බලපාලා නිමැවුම වැඩි කරනවා කියලා මොවුන් නිරීක්ෂණය කරනවා. පාසලක විදුහල්පතිතුමත් එහෙනම් ඇටිටියුඩ් ඇනලයිස් එකක් අවුරුද්දකට දෙවතාවක්වත් කරලා බලන්න. ඊට පස්සේ අපිට ඉන්දිගහමෙල මැඩම් මැද්දකේ තියෙනවා අපි ඒ උනාට අර පැත්ත පර්යේෂණ ටික අවසන් කරලාම ඉමු. එතකොට විද්‍යාත්මක කළමනාකරණ චින්තනය වැඩ කරන සේවකයින් ගැන අවධානය යොමු කරපු නැති හින්දා මානුෂීය සම්බන්ධතා චින්තනය අලුතින් ඇති වුණා කියලා අපි කතා කරා. මේ සඳහා මේ ෆොලට්, එල්ටන් මායෝ, රොට්ලිස්බර්ග්, ඔග්ලන්, ට්‍රැගෙගර්, චෙස්ටර්, අයිබර්න් පරීක්ෂණ කරුවා. එතකොට මානුෂීය සම්බන්ධතා චින්තනයේ පුරෝගාමිය විදියට පොලොට් තමයි අපි නම් කරන්නේ. එතකොට මෙයා ආරම්භ කරපු මානසික සම්බන්ධතා චින්තනයේ දියුණු කරනවා එල්ටන් මායෝ. මායෝගේ හෝතෝන් සම්පරීක්ෂණ කියලා අපි ඒවා නිගමනය කරා. මානුෂීය සම්බන්ධතාවල වැදගත්කම මානුෂීය සම්බන්ධතා න්‍යායට හේතු වුණා. විවිධ වැඩ වාතාවරණ හා ඒ වගේ මානුෂීය සම්බන්ධතාවල ස්වභාවය අපි මේකෙන් හොයලා බැලුවා. එතකොට පළවෙනි පරීක්ෂණයේ කර්මාන්තශාලාවේ භෞතික තත්ත්ව වෙනස් කරලා නිමැවුම කොහොමද බලපාන්නේ කියලා සේවකයෝ 6 දෙනෙක් යොදාගෙන අපි බැලුවා. එතකොට පර්යේෂණ කාලය තුල වැඩබිමේ සේවකීන්ට වෙනම සැලකුවා. දුක සැප බැලුවා, කතා කෙරුවා. මේ හින්දා මෙයාලා දිරිමත් වුණා. යාලට සේවකීන්ට තේරුණා සේවකයෝ ආයතනයේ වැදගත් අය කියලා. ඔවුන් හිතුවා හොඳට ඕනෑකමින් ආයතනයට වැඩ කළ යුතුයි කියලා. ඒ හින්දා භෞතික තත්ත්වවල වෙනසක් නැතිව නිමැවුම ඉහළ ගියා කියන එක මෙයාලා නිරීක්ෂණය කළා කියලා මම කිව්වා. එතකොට මායෝට අනුව සම්පරීක්ෂණ ප්‍රතිඵල වලට අනුව ආයතනයේ මානුෂීය සම්බන්ධතා ජාලයක් ඇති කරන්න ඕන. ඒ හින්දා සේවකින්ට ආයතනයට පක්ෂපාතීව වැඩ කරන්න ඕන කියන එක මෙතනින් තීරණය වුණා. කළමනාකරුවෙක් ආයතන සේවකින්ට මානුෂීය සම්බන්ධතා ඇති කරන්න අවශ්‍ය තත්ත්ව සපයන්න ඕන. හැබැයි මේක පාලනයක් යටතේ කරන්න ඕන කියන එක මෙතනින් අනාවරණය වුණා. ඊට පස්සේ මායෝ රොට්ලිස්බර්ග් කර්මාන්ත ශාලාවක සේවකයෝ 14 දෙනෙක් ගන්නවා. තෝරගෙන වෙන වෙනම කාමරවලට දාලා භෞතික තත්ත්ව වෙනස් කරන්නේ නැහැ. ආලෝකයේ වාතාශ්‍රය ලැබෙන බඩු එහෙම වෙනස් කරන්නේ නැහැ. එහෙම දාලා වැඩ කරන්න ඇරලා පර්යේෂණ ප්‍රතිඵල මාර්ජනය කරනවා. සේවකයෝ වැඩ ප්‍රමිතීන් ප්‍රතික්ෂේප කරනවා. සංවිධානයේ වැඩ ප්‍රමිතීන් ප්‍රතික්ෂේප කරලා උන්ට අවශ්‍ය විදියට ප්‍රතිමාන හදාගෙන වැඩ කරනවා. ආයතන ප්‍රතිමාන ගැන ගණන් ගන්නේ නැහැ. පළවෙනි ඔවුන් ප්‍රතිමාන හදා ගන්නවා. පළවෙනි ප්‍රතිමානය තමයි සමාජිකයෙකුට හානි කරන කිසිම දෙයක් කිසිම කෙනෙකුට කිසිම ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නැහැ. දෙවෙනි ප්‍රතිමානය තමයි කිසිම කෙනෙක් අඩුවෙන් වැඩ කරන්නේත් නැහැ වැඩියෙන් වැඩ කරන්නේ. මේ හින්දා සේවකයින් වැඩ ප්‍රතික්ෂේප කරලා නව ප්‍රතිමාන වලට ගියේ නිදහස අයුතු ලෙස පාවිච්චි කළ නිසා කියන එක පරීක්ෂණයෙන් නිගමනය කෙරුවා. මේ පරීක්ෂණයේ ආයතන කළමනාකරුවන්ට මානව සම්බන්ධතා ගොඩනගන්න අවස්ථාව දීලා ඒ වගේ සීමාවන් පෙන්වලා දීලා හොඳින් හැසිරෙවිය යුතුයි කියන එක නැත්තම් සේවකයෝ ඇති කරන සම්බන්ධතා
නිදහස අයුතු ලෙස භුක්ති විඳිනවා කියන එක ඔප්පු වෙනවා කියන එක මේක ආයතනයකට හානිදායකයි කියන එක මෙයාලා ඔප්පු කරලා පෙන්නනවා. එතකොට කළමනාකරණයේ ඍණාත්මක සම්බන්ධතා සේවකීන් ගොඩනගා ගන්න කියනවාද කියලා හැමතිස්සෙම කළමනාකරුවෙක් හොයලා බලන්න ඕන කියලා මේ පරීක්ෂණයේදී එයාලා පෙන්නලා දුන්නා. එතකොට විදුහල්පති එහෙම නැත්නම් විදුහල්පති කියන කළමනාකාරවරයා ගුරුවරු තුල ඇති සම්බන්ධතා අඳුනගෙන ඒවා අධීක්ෂණය කරලා ඒක පාසල් සංවර්ධනයට ධනාත්මකව යොදා ගන්න ඕන. මේක තමයි මායෝ ඉදිරිපත් කරපු දැක්ම. පාසලට අපි ගලප ගන්න හැටි. විදුහල්පතිවරු ගුරුවරු තුල තියෙන සම්බන්ධතා අඳුනගෙන මේවා නිරන්තර අධීක්ෂණය යටතේ පාසලේ සංවර්ධනයට දායක කරගන්න ඕන ධනාත්මක විදියට. මේක තමයි මායෝ විදුහල්පතිවරුන්ට දෙන පණිවිඩය. පොතෝන් සම්පරීක්ෂණ හරහා. මේ පර්යේෂණවල ප්‍රතිඵල විදියට පර්යේෂකයෝ මෙම දර්ශනය ඉදිරිපත් කරනවා. මානව සම්බන්ධතා න්‍යායේ දර්ශනය. මිනිහා කණ්ඩායමක් විදියට ක්‍රියා කරන්න කැමති සේවකයෝ ආයතනයේ එහෙම නැත්නම් සංවිධානයේ පරිපාලනයට කළමනාකරණයට කණ්ඩායම් විදියට බලපෑම් ඇති කරනවා. පරිපාලන රටාව හොඳ නැති බව සේවකයන්ට දැනුනොත් පරිපාලනය වෙනස් කරන්න සේවකයෝ පෙළඹෙනවා. රැකියාව තුළින් සේවකයෝ ආර්ථික ප්‍රතිලාභ පමණක් අපේක්ෂා කරන්නේ ඊට අමතරව ඔවුන් තවත් බොහෝ දේ අපේක්ෂා කරනවා. සමාජ තත්ත්වය, කීර්තිය, විද්‍යාත්මක කළමනාකරණයේ ටීචර්ලාට මතක ඇති වැදගත් උනේ වැටුප පමණයි. මෙතන එහෙම නෙමේ සමාජ තත්ත්වයේ කීර්තිය, ගරුත්වය කියන ඒවත් බලාපොරොත්තු වෙනවා. රැකියාව තුළින් ආර්ථික ප්‍රතිලාභය විතරක් නෙමේ අනිත් ඒවත් අපේක්ෂා කරනවා. මානසික අවශ්‍යතා සැපීමෙන් සමාජීය අවශ්‍යතා සැපීමෙන් සේවකයෝ තෘප්තිමත් කරන්න බැහැ කියන එක මෙතනින් ඔප්පු වෙනවා. ඒක න්‍යාය දර්ශනයක් වෙනවා. නිෂ්පාදනයේ ඉහළ දාන්න සංවිධානයක සේවකයෝ ශක්තිමත් කණ්ඩායමක් ලෙසින් ගෲප් ටීම් වර්ක් එකක් විදියට වැඩ කරන්න ඕන කියන එක මෙතනදී පැහැදිලි වෙනවා. ආයතනයක පැවැත්මට ශක්තිමත් කණ්ඩායමක් විදියට සේවකයෝ වැඩ කරන්න ඕන කියන එක මෙතනින් ඔප්පු වෙනවා. ආයතනයක සේවකයෝ අවිධිමත් කණ්ඩායම් ලෙසින් රැස් වෙනවා නම් මේ කියපු අවිධිමත් කණ්ඩායම් ආයතනයේ සුබ සිද්ධියට යොදා ගන්න ඕන පාලකයා විසින් කියන එක මේ න්‍යාය දර්ශනයක් විදියට ඉදිරිපත් වෙනවා. කණ්ඩායම් ආකල්පයේ මත නිම කරන වැඩ කොටස් සහ ඒවායේ ගුණාත්මක ආකල්ප මත රඳා පවතිනවා කියන එක තීරණය වෙනවා. හොඳ ආකල්පකින් වැඩ කළොත් හොඳ ගුණාත්මකකින් යුතු නිමැවීමක් ලැබෙනවා කියන එක මේ න්‍යායයෙන් දර්ශනය වෙනවා. මිනිස්සු හැම විටම තෘප්තිමත්ව තැබීම ආයතනයේ ඵලදායීත්වය ඉහළ යන්න හේතු වෙනවා කියන එක. සතුට වැදගත්. සතුටින් පැවරූ කාර්ය කරන්න ඕන. දරුවන්ගේ ජයග්‍රහණයට ගුරුවරු කටයුතු කරන්න ඕන. දරුවන්ගේ හර පද්ධතිය හදන්න ඕන. එතකොට විද්‍යාත්මක කළමනාකරණය වාගේ නැතුව මානුෂීය සම්බන්ධතා සීමා සහිතව පවත්වාගෙන යමින් පාසල පවත්වාගෙන යමේ බාර දූර වගකීම විදුහල්පතිතුමාට පැවරේ. ඊට පස්සේ කළමනාකරණ චින්තනයේ තව න්‍යායක් ඉදිරිපත් වෙනවා. ගෙට්සෙල් න්‍යාය. ගෙට්සෙල් තියරි එක. මේක ප්‍රායෝගික වළංගුතාවය ඉතාම වැඩි. මේ න්‍යායේ ගෙට්සෙල් න්‍යාය මූලික ඒකකයේ සමාජ ක්‍රමය සෝෂල් සිස්ටම් කියන එක. මේක අධ්‍යාපන පරිපාලනය සමාජ ක්‍රමයක් විදිහට තමයි කියන්නේ. සමාජ ක්‍රමයක් කියන්නේ පුද්ගලයින්ගේ එකතුවක්. සමාජ ක්‍රමයක විවිධ ආයතන තියෙනවා. පුද්ගලයින් හා ආයතනවල විචල්යන් එකිනෙක අන්තර්ක්‍රියා කරනවා. පුද්ගලයෝ ආයතනයි එකිනෙකට අන්තර්ක්‍රියා කරනවා. මේ ගෙට්සෙල් මේ න්‍යාය ඉදිරිපත් කරන කරුණු මෙන්න මේ කියපු කරුණු වලට බලපාන. එතකොට
ගෙට්සෙල්ට අනුව සමාජ ක්‍රමයේ ප්‍රධාන ප්‍රපංච දෙකකින් පන්තීන් දෙකකින් හැදිලා තියෙනවා. ආයතනික මානය හා පුද්ගලික මානය. ආයතනය හා පුද්ගලයි. ගෙට්සෙල් එයාගේ සංකල්පය පැහැදිලි කරන්න ඉදිරිපත් කරනවා. හැම විටම ඉදිරිපස ඇති සාධකයේ තුලින් පිටිපස ඇති සාධකයේ විශ්ලේෂණය කරනවා. සමාජ ක්‍රමයක පැත්තකත් චර්යාව එක පැත්තකත් තියෙනවා. සමාජ ක්‍රමයේ සම්බන්ධ වෙනවා. මෙන්න මේ දාන chart එකට අනුව. ආයතනයේ භූමිකා අපේක්ෂණය මගින් හැම තිස්සෙම ඉස්සරහා තියෙන සාධකයක් ඉදිරිපස ඇති සාධකයේ තුලින් පිටිපස ඇති සාධකයේ විශ්ලේෂණය කරනවා. භූමිකාව මගින් ආයතනයේ භූමිකා අපේක්ෂණය මගින් භූමිකාව චර්යාව මගින් භූමිකා අපේක්ෂණය මේ විදිහට සමාජ ක්‍රමයක් එහෙමයි. පෞරුෂය මගින් පුද්ගලයා අවශ්‍යතා මගින් පෞරුෂය. එතකොට මෙන්න මේ චක්‍රයක් තමයි මේකේ තියෙන්නේ. මේකෙදි පුද්ගලයා ආයතනයටත් ආයතනයේ පුද්ගලයටත් භූමිකා පෞරුෂයටත් පෞරුෂය භූමිකාවලටත් අපේක්ෂණය අවශ්‍යතාවලටත් අවශ්‍යතා අපේක්ෂණයටත් එකිනෙකට දෙපැත්තට ක්‍රියා කරන රටාවක් තමයි තියෙන්නේ. එතකොට මේකේ ආයතනික මානය ගත්තාම ආයතන භූමිකා අපේක්ෂණය කියලා ප්‍රධාන කොටස් තුනකට තියෙනවා. එතකොට ආයතනයක් කියන්නේ එහෙනම් මේ න්‍යායට අනුව සමාජ ක්‍රමය වෙනුවෙන් පවරනු ලබන යම් කාර්යයන් ඉටු කිරීමට පිහිටව ඇති කාර්ය ඒකකයක් කියලා මම දකිනවා. සමාජ ක්‍රමයක්. ආයතනයක් කියන්නේ මේ න්‍යායට අනුව සමාජ ක්‍රමය වෙනුවෙන් පවරනු ලබන මොකක් හරි කාර්යයක් ඉටු කරන්න පිහිටව ඇති කාර්ය ඒකකයක් කියලා කියනවා. එතකොට මෙතන ගෙට්සෙල්ගේ රූප සටහනට අනුව සමාජ ක්‍රමයේ ප්‍රධාන අවයව දෙකයි. ආයතනය සහ පුද්ගලයන්. එතකොට ඒ වුණාට මේ දෙකම එකම අන්තයකට එන අවසාන චර්යාව කියන එක. ආයතන පැත්තෙන් ඇවිල්ලා භූමිකා අපේක්ෂණයේ ඉන්නේ චර්යාවට. පුද්ගලයාගේ පැත්තෙන් ඇවිල්ලා පෞරුෂ අවශ්‍යතා මගින් ඉන්නේ චර්යාවට. එහෙනම් දෙකම එකම අන්තයක තියෙනවා. අවසාන ප්‍රතිඵලය. ආයතන මානය හා සම්බන්ධ කළමනාකරණ ශෛලිය ප්‍රධාන සාධක අවයව තුනයි. ආයතනයේ භූමිකා අපේක්ෂණ. ආයතනයක් කියන්නේ ගෙට්සෙල්ට අනුව එහෙනම් සමාජ ක්‍රමයේ වෙනුවෙන් පවරනු ලබන යම් කිසි කාර්යයක් ඉටු කරන්න සැදී පැහැදී තියෙන කාර්ය ඒකකයක් කියලා අපි කලින් කිව්වා. මේ සමාජ ක්‍රමයේ වෙනුවෙන් පිටව ඇති ආයතන පාසල් හෝ වේවා පන්සල් කෝවිල් උසාවි පොලිස් රෝහල් අපිට ගන්න පුළුවන්. ගෙට්සෙල්ට අනුව ආයතන සමාජ ක්‍රමයට සේවයක් සපයන්න පිහිටවලක් තියෙනවා. එහෙනම් ආයතනයක ලක්ෂණ මොනවද ගෙට්සෙල්ට අනුව? ගෙට්සෙල් න්‍යායට අනුව ඔබගේ පාසල තුල ඔබ හඳුනා ගන්නා ලක්ෂණ මොනවාද? ලක්ෂණ කීපයක් තියෙනවා. අරමුණු සහිතයි. කාර්යයන් උදෙසා පවතින. මොකද ඉස්කෝලේ අරමුණ? මොකද ඒකට අදාළ කාර්යයන්? ඉස්කෝලේ අරමුණ සමාජයට හොඳ මිනිස්සෙක් පෞරුෂයක් තියෙන හොඳ මිනිහෙක් එළියට දාන්න නම් ඒකේ කාර්යය ගැනීම. ආයතනවල මිනිස්සු ඉන්නේ. එක් ආයතනයකට සුවිශේෂී වූ විභාගයක් එහෙම නැත්නම් යම් කිසි රාමුවක් තියෙනවා. ආයතනවල චර්යාව පැහැදිලිව නිශ්චය කරලා තියෙනවා. ආයතනවල පැහැදිලි කාර්යයන් චර්යාවන් පිළිබඳ සීමාවන් තියෙනවා. සමාජ ක්‍රමයේ සරල වුණා නම් සරල එකක් නම් ආයතනවල ස්වභාවය සරල වෙනවා. සමාජ ක්‍රමයේ සංකීර්ණ වෙනවා නම් ආයතනවල ස්වභාවය සංකීර්ණ වෙනවා. සමාජ ක්‍රමයේ සරලයි නම් සමාජ ක්‍රමයේ නියෝජනය කරන ආයතනවල ආකාරයක් සරලයි. සංකීර්ණ නම් නියෝජනය කරන ආයතනවල ආකාරය සංකීර්ණ. සමාජ ක්‍රමයක ආයතනවල ස්වභාවයේ තේරුම් ගැනීමට තුලින් ඒ සමාජ ක්‍රමයේ කොච්චරක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන්. සමාජ ක්‍රමයේ ආයතනවල ස්වභාවය තේරුම් ගැනීම තුලින් සමාජ ක්‍රමයේ කිබඳුද කියලා අවබෝධ කරගන්න පුළුවන්. ඒ හින්දා ආයතනය කියන්නේ සමාජ ක්‍රමයේ විශ්ලේෂණය කරන විශ්ලේෂීය ඒකකයක්. එතකොට භූමිකාවක් කියන්නේ කෙනෙක් කරන කාර්යයකට අපි රංගපාන භූමිකාව ගුරු භූමිකාව.
හැම ආයතනයකම භූමිකා රාශියක් තියෙනවා. ඉස්කෝලේ භූමිකා ගොඩයි. විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, අංශ ප්‍රධාන, ගුරුවරු, විෂය භාර ගුරුවරු, පන්ති භාර ගුරු භූමිකා ගොඩයි. දරුවෝ භූමිකාවක් එකී ආයතනයක් තුළ පිළිගැනෙන හා ක්‍රියාත්මක වන තනතුරක් නිලයක් නිරූපණය වෙනවා. භූමිකාවකි. භූමිකාවන් සඳහා පැහැදිලි සීමා නිර්දේශ කිරීම අවශ්‍යයි. විෂය භාර ගුරුවරයා විදියට ඔයා උගන්වන්න කුෂිකර්මය. ඔයාට බෑ සමාජ අධ්‍යයන ගන්න. මාව එතන කොටු කරලා තියෙනවා. පැහැදිලි සීමාවක් තියෙනවා. භූමිකා හැම එකකටම භූමිකා අපේක්ෂණ තියෙනවා. එකී අපේක්ෂණ පිහිටුවීම අවශ්‍ය වෙනවා. ආයතන විශාල නම් භූමිකා සංඛ්‍යාව වැඩි. ආයතන කුඩයි නම් භූමිකා සංඛ්‍යාව කුඩයි. භූමිකාධාරියෙකුට එක වෙලාවකට එක භූමිකාවක් තවත් වෙලාවට තවත් එකක් බහු භූමිකාවුවත් කටයුතු කරන්න සිද්ධ වෙනවා. රිලීෆ් පීරියඩ් වලට ගුරුවරු දාපුවම අපිට බහු භූමිකාව රඟපාන්න වෙනවා. වගකීම් අනුවත් අරමුණු අනුවත් භූමිකා මාරු කිරීම අවශ්‍ය වෙනවා. එතකොට භූමිකාවන් තෝරගන්නකොට තෝරා ගන්නන් තුලින් නිසි පරිදි අවබෝධ කර ගැනීම තුලින් ආයතනය පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. භූමිකාවන්ට තෝරා ගැනීම තුලින් නිසි පරිදි අවබෝධ කර ගැනීම තුලින් ආයතනය පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඒ හින්දා භූමිකාව කියන්නේ ආයතනයක විශ්ලේෂණය කරන විශ්ලේෂීය ඒකකයක් භූමිකාව කියන්නේ. භූමිකාවකින් ආයතන තුල ක්‍රියාත්මක වන තනතුරක් නිරූපණය කරනවා. ඒ භූමිකා තුල පැහැදිලි සීමා තියෙන්න ඕන කියන එක අපි කතා කරා. අපි භූමිකා තුල කටයුතු කරන ආකාරයට අනුව ආයතනයට යම්කිසි පිළිගැනීමක් ඇති වෙනවා. ගණිත ගුරුවරයා වසර ගණනක් තිස්සේ දරුවන්ගේ ගණිත විෂය සාධනයට කළ කැපවීම ඉඳලා පාසලට කලාපෙන් හොඳ එහෙම නැත්නම් ප්‍රජාවකින් හොඳ පිළිගැනීමක් එනවා. නරක භූමිකාව තුල කටයුතු කළොත් ආයතනය පිරිහෙනවා. ටියුෂන් පන්තියට එන්න කියලා ඉස්කෝලේ උගන්වන්න නැතුව හිටියා නම් එතන පිරිහිලා ඇති. ඒ හින්දා අපිට බාර දුන්න භූමිකාව තුල ඉහළ මායරුවෙන් කටයුතු කරලා ආයතනයේ බබලන්න කටයුතු කරන්න ඕන. පාසලේ භූමිකා රංගපාන අයට මේක සුවිශේෂයි. පාසලේ රංගපාන භූමිකාව අපි තමයි පාසල හොඳයිද නරකයිද කියන තැනට තල්ලු කරලා දාන්නේ. ගුරුවරු කියන කොට්ටාසෙ. ගුරු භූමිකාව හොඳින් හසිරෙව්වොත් සමාජයට අපේ ටීචර්ලා හොඳ නිමැවුමක් දෙන්න පුළුවන්. ඉස්පිරිතාලයක් ගත්තොත් ඒ රෝහලට ගියොත් නම් මැරෙන පෙට්ටිය තමයි එන්න වෙන්නේ කියලා මතයක් සමාජෙ ගොඩ නැගෙනවා. අහවල් රෝහලට යන්න අහවල් වෛද්‍යවරයා හමුවන්න ඒ කියන්නේ වෛද්‍යවරයා එයාගේ භූමිකාව රඟපාන ආකාරය අනුව සමාජය ඇති කරගන්න තියෙන ප්‍රතිමානය. ගෙට්සෙල් මේ භූමිකාව හසුරවන හැටි කළමනාකරුවා ආයතනයේ නියෝජනය කරන භූමිකා ගැන දැනගෙන සිටිය යුතු බව ප්‍රකාශ කරලා තියෙනවා. එහෙනම් අපි ඊළඟට බලමු භූමිකා අපේක්ෂණය කියන්නේ මොකක්ද කියලා. භූමිකාවක් ක්‍රියාත්මක වීමෙන් ඉටු කරගන්න බලාපොරොත්තු වෙන අපේක්ෂණය තමයි භූමිකා අපේක්ෂණය. ඒතකොට භූමිකා පවර්ණ වෙලාවට කළමනාකරුවා භූමිකා අපේක්ෂණය ගැන පැහැදිලි කරලා දෙන්න ඕන. ඔයාට තියෙන්නේ මෙන්න මේ කටයුත්ත කරන්න පැහැදිලි කරලා දෙන්න ඕන. පත්වීම දෙනකොට අපිට පැහැදිලි කරලා දුන්න ඔබට තියෙන්නේ මෙන්න මේවා කියලා. හැම භූමිකාවකම භූමිකා අපේක්ෂණයක් තියෙනවා. සාමාන්‍ය භූමිකාවක් ක්‍රියාත්මක කරගන්නකොට ඉටු කරන්න අපේක්ෂිත අවසාන ඵලය තමයි භූමිකා අපේක්ෂණය කියලා අපි කියන්නේ. එතකොට භූමිකාවක සාර්ථකත්වය උදෙසා භූමිකා අපේක්ෂණය අත්‍යවශ්‍යයි. භූමිකා නියම විදියට ක්‍රියාත්මක වුණොත් භූමිකා අපේක්ෂණ ඉටු වෙනවා. එහෙම නැත්නම් භූමිකා අපේක්ෂණ ඉෂ්ට වෙන්නේ නැහැ. එතකොට භූමිකාවට හිමි අපේක්ෂණ තේරුම් ගන්න භූමිකාව නිර්වුල්ව අවබෝධ කරගන්න ඕන. මේ අනුව භූමිකා අපේක්ෂණය කියන්නේ භූමිකාව විශ්ලේෂණය කරන විශ්ලේෂී ඒකකයක්. භූමිකා අපේක්ෂණයෙන් තමයි භූමිකාව විශ්ලේෂණය කරන්නේ. ඒකයි අර ඉස්සරහ දේ පස්සේ දේට බලපානවා කියලා අපි කිව්වේ. චර්යාව. ආයතනික මානයේ ප්‍රධාන අවයව එකට ක්‍රියාත්මක වීම තුලින් සමාජයට ලැබෙන ප්‍රතිඵලයේ චර්යාව. මේ චර්යාව ධනාත්මක හෝ ඍණාත්මක වෙන්න පුළුවන්. ආයතන කළමනාකරුවන්ගේ කළමනාකරන ශෛලිය
මෙහෙවන්න ඕන ධනාත්මක චර්යාවකින් ඒක සමාජයට ලැබෙන විදිය. කළමනාකරුවෙක් ආයතනය තුල අන්‍යෝන්‍ය විදියට පුද්ගලමානයයි චර්යාමානයයි කළමනාකරණය කෙරුවොත් චර්යාව ධනාත්මක කරන්න පුළුවන්. විදුහල්පති කෙනෙකුටත් මේක අදාළයි. ගෙට්සෙල් ආයතනික කළමනාකරණ ශෛලිය අනුගමනය කරන කළමනාකරුවෙක් 100% නීති රෙගුලාසි චක්‍රලේඛ ක්‍රියාත්මක කරනවා කියන එක සඳහන් කරනවා. ඒක එහෙම නමුත් මෙයා කියන්නේ කළමනාකරුවෙක් කියන්නේ 100% මේවා ක්‍රියාත්මක කෙනෙක් කරන කෙනෙක් ගෙට්සෙල් කියනවා එහෙම යන්න එපා. එහෙම වුණොත් එයා වෙනවා ඒකාධිකාරී කළමනාකරුවෙක්. කළමනාකරුවෙක් ගෙට්සෙල්ට අනුව නම්‍යශීලී වෙන්න මේ නීති රෙගුලාසි ක්‍රියාත්මක කරන්න ඕන තමයි. නමුත් නම්‍යශීලී. මේ න්‍යාය කළමනාකරණ ශෛලිය අරගෙන ක්‍රියා කරනවා නම් ඒ ආයතනය පිරිහෙනවා කියලා ගෙට්සෙල් කියනවා. මේක අසාර්ථක වෙනවා කියලා. ගෙට්සෙල් මේ න්‍යාය අරගෙන ක්‍රියා කරනවා නම් ඒ ආයතනය පිරිහෙනවා කියලා කියනවා. හැමදාම උදේ එන ගුරුවරයා හිතලා බලන්න එකම එක දවසක් පරක් වෙනවා. එයාට රතු ඉර ගැහුවොත් වෙන දේ හිතලා බලන්න ඉස්කෝලේ. හැමදාම පරක් වෙන කෙනෙකුට නීතිය ක්‍රියාත්මක කරාට අපේ විරුද්ධත්වයක් නැහැ. මේක ගෙට්සෙල් දකිනවා. එහෙනම් පාසල් පද්ධතිය විදුහල්පතිවරුන්ට ගෙට්සෙල් උපදෙස් දෙනවා. රතු ඉර ගහන්න එපා කියලා නෙමෙයි. දර දඬු වෙන තීරණ ගන්න එපා. නම්‍යශීලී තීරණ ගන්න. හැබැයි මේවා කට්ටි පැන උඩින් පැන එන අයට දැඩි තීරණයක් ගන්න කියන එක ගෙට්සෙල් එයාගේ න්‍යායෙන් කියලා දෙනවා. හොඳ ආකල්ප පවා චර්යාව හින්දා සමාජගත වෙන්න මේ න්‍යාය තුලින් ඉඩ ඇති වෙනවා. එතකොට පුද්ගලමානය ගෙට්සෙල් පුද්ගලමානයේ ගෙන එන්නේ මේ ආයතනික මානයේ තිබුණු දුර්වලතා හින්දා. ඒකත් අද අසාර්ථකයි කියලා ඔප්පු වෙලා තියෙනවා. පුද්ගලමානයේ ප්‍රධාන අවයව තුනයි පුද්ගලයා පෞරුෂය අවශ්‍යතාව. පුද්ගලයා කියන්නේ ඊට සුවිශේෂී සත්වෙක්. පුද්ගලයා තේරුම් ගන්න අතිශයින්ම අමාරුයි. පුද්ගලයා සමජාතීය වෙන්නේ නැහැ. එකට එකක් සමාන වෙන්නේ නැහැ. විසම ජාතියේ ඉන්න පුද්ගලයෝ. පුද්ගලින්ගේ ස්වභාවය සමාජ ක්‍රමයේ ස්වභාවය මත තීරණය වෙනවා. සංකීර්ණ සමාජ ක්‍රමයක පුද්ගල ස්වභාවය සංකීර්ණයි. සරල සමාජ ක්‍රමයක පුද්ගල ස්වභාවය සරලයි. පුද්ගලයන්ගේ ස්වභාවය තේරුම් ගැනීම තුළින් සමාජ ක්‍රමය පිළිබඳ අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් පුද්ගලයා කියන්නේ සමාජ ක්‍රමය විශ්ලේෂණය කරන විශ්ලේෂී ඒකකය. පෞරුෂය කියන්නේ පුද්ගලයාගේ කෙරේ පවතින අභ්‍යන්තර තත්ත්වයක්. එතකොට පෞරුෂයේ සැකස්ම ආරය පරිසරය අනුව තීරණය වෙනවා. එහෙම නැත්නම් ඒක බලපානවා කියලා පිළිගන්න. පුද්ගලයෙකුට හිමි පෞරුෂය තුලින් ඔහු අසහාය වෙනවද නැද්ද කියලා ඒ පෞරුෂය තුලින් තමයි තීරණය කරන්නේ. පුද්ගලයෙක් තේරුම් ගන්න නම් එයාගේ පෞරුෂය තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වුණාට සාමාන්‍ය තත්ත්වයට පුද්ගලයාගේ පෞරුෂය නිවැරදිව දකින්න හම්බෙන්නේ නැහැ. පෞරුෂය පුද්ගලයා තේරුම් ගන්න උපකාරී වෙනවා. ඒ හින්දා පෞරුෂය කියන්නේ පුද්ගලයා විශ්ලේෂණය කරන විශ්ලේෂීය සාධකය. එහෙනම් හැම අවශ්‍යතා බලමු. හැම පුද්ගලයෙකුටම අවශ්‍යතා ගොනුවක් තියෙනවා. පුද්ගල අවශ්‍යතා ඊට වෙනකොට පුද්ගලයෝ තෘප්තිමත් වෙනවා. අවශ්‍යතා ඊට නොවුනහම අතෘප්තිමත් වෙනවා. මේ අවශ්‍යතා තේරුම් ගන්න එකෙන් පුද්ගල පෞරුෂය අවබෝධ කරගන්න පුළුවන්. අවශ්‍යතා කියන්නේ පෞරුෂය විශ්ලේෂණය කරන සුවිශේෂී ඒකකය. චර්යාව කියන්නේ පුද්ගලමානයේ අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වීමෙන් සමාජයට ලැබෙන ප්‍රතිඵලය.
පුද්ගලමානය ඒ අවයව අන්‍යෝන්‍ය විදියට එකින් එකට ප්‍රතික්‍රියා කරලා ක්‍රියාත්මක වීම තුලින් සමාජයට ලැබෙන ප්‍රතිඵලයේ චර්යාව. මේ චර්යාව ධනාත්මක හෝ ඍණාත්මක වෙන්න පුළුවන්. කළමනාකරුවන් ධනාත්මක චර්යා සමාජයට ලැබෙන විදියට ආයතනයේ කළමනාකරණය කරන්න ඕන කියලා කියනවා. කළමනාකරුවෙක් එයාගේ ආයතනයේ සේවකයෝ නීති රීති චක්‍රවලයක වලට අනුගත නොවන විදියට පාලනය කරනවා නම් එම ආයතනය පිළිගන්න. එම චර්යාව ඍණාත්මකයි. ගෙච්චෙල් කියනවා මේ කාරණේ හින්දා පුද්ගලමානයෙන් අන්තගාමී වෙනවා කියලා. පුද්ගලමානය කියන එකත් අන්තගාමී. මේකත් අසාර්ථකයි කියලා පස්සේ කාලෙක ඔප්පු වෙනවා. මේ අන්ත දෙකම ආයතනමානයයි පුද්ගලමානයයි නැතුව ඒ දෙකේම අතර වූ ගැළපීමක් මගින් කළමනාකරණ ශෛලියට යන්න ඕන කියන එක ගෙච්චෙල් ඉදිරිපත් කරනවා. ආයතනික මානයට බලපාන්නත් නැහැ. පුද්ගල මානයට බලපාන්නෙත් නැතුව මේ දෙක අතර ගමනක් ගියොත් එහෙම ආයතනයේ පාසල දියුණු කරන්න පුළුවන් කියලා ගෙච්චෙල් කියනවා. හුවමාරු කළමනාකරණ ශෛලිය. මේ සඳහා මේ ශෛලීන් දෙකම ඇති අවයව ටික ගලප ගන්නවා. ආයතනික හා පුද්ගල මාන දෙක ගලපන්නේ කොහොමද? මේ මාන දෙක ගලපන්න නම් ඒ මාන ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය සාධක ගලපන්න ඕන. ඒ අනුව ගැලපිය යුතු සාධක තුනයි. ආයතන හා පුද්ගලයා ගලපන්න ඕන. භූමිකා පෞරුෂය ගලපන්න ඕන. භූමිකා අපේක්ෂණයයි පුද්ගල අවශ්‍යතාවය ගලපන්න ඕන. ආයතනයයි පුද්ගලයයි ගලපන්නේ කොහොමද? ආයතනය කියන තැනට ඕනෑම අයෙකුට ආයතනය කියන තැනට ඕනෑම අයෙක් ගැලපෙන්නේ නැහැ. ඒකට ගැලපෙනම කෙනා තෝරගන්න ඕන. ඉස්කෝලේට හැම කෙනාම සුදුසු නැහැ. ගුරුවරයා කියන කෙනා ඉස්කෝලේට අවශ්‍ය නම් එයාව තෝරගන්න. පාසලට විදුහල්පති. පාසලට හරියන්නේ නැහැ හමුදා ප්‍රධානී. පොලිස් ස්ථානයට පොලිස්කරුවෙක් තෝරන එක. මේවා ආයතන කියන තැනට ඕනෑම අයෙක් ගැලපෙන්නේ නැති බවට උදාහරණ. ගුරුවරයෙකුට ගිහිලා පොලිසිය ඩියුටිය කරන්න බෑ. මෙහෙම කරපුවම ආයතනයට ප්‍රතිලාභ ලැබෙනවා. ආයතනය ජනප්‍රිය වෙනවා. එහෙම පුද්ගලයා Tamanට ගැලපෙන ආයතනය ලැබූ බව සිතමින් Tamanටත් ප්‍රතිලාභයක් ළඟා කරගන්නවා. එයා ආයතන දියුණු කරන්න උත්සාහ කරනවා. දියුණු රටවල මව්පියා ගුරුවරු නම් දෙන්නටම එකම පාසලක උගන්වන්න පුළුවන්. දරුවන්ටත් ඒ පාසලට ගන්න පුළුවන්. ලංකාවේ ඒ තිබුණ එකත් මේ තුමා ඇවිල්ලා අයින් කෙරුවා. එතකොට පවුල මේ පාසලේ ඉන්නවා නම් එකහමාරට ගෙදර එන්න ඕනේ නැහැ. කැප වෙලා වැඩ කරනවා. මෙහෙම වුණාපුවම ආයතනයයි පුද්ගල බැඳීමයි අඩු වෙනවා. ලංකාවේ මේක බිඳ වැටිලා තියෙනවා. ආයතනය පුද්ගල බැඳීමයි අඩු. අපි එකමාර වෙනකොට බෑග් එක අරන් කොහොම හරි එළියට පයින්න බලන්න. ඇයි අපිට ගෙදර වැඩ තියෙනවා, දරුවා ගන්න තියෙනවා, නෝනා ගන්න තියෙනවා. වෙන වෙන තැන් වල ඉන්නේ. මේක ගැටලුවක්. ලංකාවේ පාසලේ අවශ්‍යතාවයට අනුව ගුරුවරු බඳව ගන්න බෑ. එන ඕන කෙනෙකුට විදුහල්පති බාර ගන්න ඕන. ඒක ආයතනයට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ සමහර විට. නැටුම් ගුරුවරයා ඉල්ලපුවම එවන්නේ සංගීත ගුරුවරයා, එක්ක චිත්‍ර ගුරුවරයා. ආපුදා ඉඳලා ගුරුවරයා ට්‍රාන්ස්ෆෝම් පුරවපුරව ඉන්නවා. ගෙට්සෙල්ට අනුව ආයතනයට පුද්ගලයා ගැලපීම ඉතා අමාරු වැඩක්. භූමිකායි පෞරුෂයයි ගලපන්න වෙනවා. මේකෙදි ගෙට්සෙල්ට අනුව පෞරුෂය බාර දෙන වගකීම භූමිකාව හොඳින් ඉෂ්ට කරන්න. පෞරුෂය දියුණු වී තියෙන්නේ ගණිතය උගන්වන්න නම් ගණිත ගුරුවරයා ලෙස ඔහු කටයුතු කළ යුතුයි. ඔහුට සිංහල උගන්වන්න දුන්නට එතන ගැටුම් ඇති වෙනවා. මේක අපේ ටීචර්ලා හොඳට තේරුම් ගන්න. එයා අසතුටින් ඉන්නේ. සමහර විදුහල්පතිවලට කරන්න දෙයක් නැහැ. විදුහල්පති මේකට පලි නැහැ. නැත්තම් අන්තර් සම්බන්ධතා ටික බිඳ වට්ටගෙන තියෙනවා. තරහ වෙනවා.
තරහ වෙයි කියලා සමහර වෙලාවට මේවා කරන්න දෙයක් නැති කරන්න යමක් මේකට කරන්න නැතුව ඉන්නවා. මේ අවයව දෙක ගලපන්න ඕන. ආයතන මානය පුද්ගල පෞරුෂය ගලපන්න ඕන. භූමිකයි පුද්ගල පෞරුෂයයි ගලපන්න ඕන. පුද්ගල මානයයි ගලපන්න ඕන. භූමිකයි පෞරුෂයයි ගලපන්න ඕන. ආයතන මානයයි පුද්ගල මානයයි ගලපන්න. යම් තාක් කොහිල ප්‍රතිලාභ ලැබෙනසේ මේක කරගන්න ඕන ආයතන තුල. මේක හැඩ ගැහෙන්න කාලයක් ලබා දීලා පාසල් වල අදාළ විෂය ප්‍රවීණයින්ට ලබා දීමෙන් අවම කරගන්න හැකියාව ලැබේ. ගුරුවරයාට ආපු ගමන් මේක දෙන්න නැතුව ඉතින් අපේ සර් මේක කරන්න කෙනෙක් නැහැනේ. අපේ සර් කරලා බලමු මම පිටිපස්සෙන් ඉන්නම්. වැරදුණු තැනක මමත් උදව් කරන්නම්. අපි කාගෙන් හරි උදව් ගමු කියලා ෂේප් එකේ කොහොම හරි අපි අර අදාළ නැති විෂය කරේ ගහලවත් මේක පොඩ්ඩක් කරන්න ඕනේ. තරහ වෙයි කියලා නොදී ඉඳලා හරියන්නෙත් නෑ. නැත්තම් දරුවන්ට පාඩු වෙනවා. මේක තේරුම් ගන්න ඕනේ. භූමිකාවයි පෞරුෂයයි ගලපන එක. මේක හරි උපක්‍රමශීලීව කරන්න. භූමිකා අපේක්ෂණය හා අවශ්‍යතා. කළමනාකරු ගානිත ගුරුවරයාගෙන් 100% ගණිත විෂය ඉගැන්වීමේ අපේක්ෂණ ඉටු කරගන්න ඕන කියලා හිතනවා. ගුරුවරයා හිතනවා ඊට අවශ්‍ය සියලු අවශ්‍යතා 100%ක් මට ලැබෙන්න ඕන. ගණිතාගාර මේ උපකරණ මේවා තේරම ලැබෙන්න ඕන කියලා. ගෙච්චල් කියනවා මේකත් අසාර්ථකයි. විදුහල්පති හිතනවා 100%ක් මේ මිනිහා දරුවෝ පාස් කරන්න. ගුරුවරයා හිතනවා 100%ක් මට සම්පත් දෙන්න ඕන. මේකත් අසාර්ථකයි. මම නෙමෙයි කියන්නේ ගෙච්චල්. විදුහල්පතිට අවශ්‍යතා දෙන්න බෑ. ගුරුවරයාට 100% සාධනයක් දෙන්නත් බෑ. නමුත් මේ සාර්ථක වෙන්න නම් දෙපසින්ම අවශ්‍යතා ඉටු කිරීම 50-50. අන්න සාකච්ඡා කරලා තීරණයකට එළඹෙන්න ඕන. 50% එක ඉටු කරගන්න. ගෙට්සෙල් කියනවා මෙන්න මේක තමයි හරි වැඩේ කියලා. එහෙනම් විදුහල්පතිතුමාත් කතා කරලා සර් මෙහෙමයි. මේ තියෙන සම්පත් වලින් මට මෙහෙම කරන්න බෑ. අපි බලමු ඉස්සෙල්ලා 50% ළමයි භාගයක්වත් පාස් කරගන්න බලමු. සර් මට පුළුවන් නම් මේ ටික දෙන්නකෝ. මං ඉල්ලන සේරම නෙමෙයි මට මේ අවශ්‍යම ටික දෙන්නකෝ. අන්න ගෙට්සෙල් කියනවා ඒ තියරිය හරි කියලා. ගෙට්සෙල් කියනවා අනෙක් පාර්ශවවල සහයෝගය ඇතිව සමාජ ක්‍රමය වෙනස් කරන්න අවයව ක්‍රමවත්ව හුවමාරු කරගනිමින් අපේ නිමැවුම සකස් කරන්න ඕන කියලා ගෙට්සෙල් කියනවා. අනෙක් පාර්ශවවල සහයෝගය ඇතිව සමාජ ක්‍රමය වෙනස් කරන්න නම් අවයව ක්‍රමවත්ව හුවමාරු කරන්න ඕන. එතකොට අපේ නිමැවුම සකස් ඒ විදිහට අපේ නිමැවුම සකස් කරන්න ඕන කියලා කියනවා. ආයතන මානයයි පුද්ගල මානයයි ගලපලා ආයතනයට ගැලපෙන මානයක් හඳුන ගන්න ඕන. අධ්‍යාපනය සමාජ සංවර්ධනය පෙර ගමන් කරුවා වෙන විදිහට ගෙට්සෙල් න්‍යායට අනුව කටයුතු කරන්න. මේක තමයි ගුරු අපේ වගකීම. ගෙට්සෙල්ගේ පරිපාලන ක්‍රියාදාමය පිළිබඳ ආකෘතියක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කියන සේරම තොරතුරු මෙන්න මේ අපේ ටීචර් ඩිස්ප්ලේ කරලා තියෙන මේක නෙමේ හතරැස් කොටුව. ගෙට්සෙල්ගේ පරිපාලන ක්‍රියාදාමය පිළිබඳ ආකෘතිය. ගෙට්සෙල් මේ කියපු සියලුම තොරතුරු කෙටි කරලා සමීකරණයකුණු ටීචර් සමීකරණ චුට්ටක් ඩිස්ප්ලේ කරන්න. සමීකරණයක් ඉදිරිපත් කරනවා. Behavior is function of role and personality. චර්යාව B සමානයි ශ්‍රිතයක් R and P. R කියන්නේ රෝල් භූමිකාව, P කියන්නේ personality. එහෙනම් B සමානයි ශ්‍රිතේ ලකුණ දාලා R and P. චර්යාව සමානයි භූමිකාව දන පෞරුෂය. චර්යාව කලි භූමිකාවේ හා පෞරුෂයේ ශ්‍රිතයක් කියලා තමයි ගෙට්සෙල් ඉදිරිපත් කරන්නේ. චර්යාව කියන්නේ පුද්ගල මානය හා ආයතනික මානය එකතුවක්. එතකොට චර්යාව කෙරේ භූමිකාවයි පෞරුෂයයි කොච්චර බලපානවද කියලා අර හතරැස් කොටුව චුට්ටක් දාන්න. B සමානයි වැරදිච්ච ටීචර් B සමානයි ශ්‍රිතයක් වෙනවා මේකේ.
අර F වකුරක් දාන්න ඕනේ සමාන ලකුණට එහා පැත්තේ. B සමා චර්යාව කියන්නේ භූමිකාවේ පෞරුෂයේ ශ්‍රිතයක්. මෙතන අන්නේ F වකුරේ ඉන්නවා. B සමානයි ශ්‍රිතයක් R plus role plus personality. අන්න right. ඔන්න ඔහොමයි වෙන්නේ. මේ නිල් පාටින් ඩිස්ප්ලේ වෙන එක අයින් කරගන්න. ඒක නෙමෙයි අරකයි ශ්‍රිතේ. ශ්‍රිතේ මාක් එක. හරි? එතකොට මේ චර්යාව කියලා අපි ගන්නේ පුද්ගල මානයේ ආයතනික මානයේ එකතුවක්. හරි. එතකොට චර්යාවක් කරේ භූමිකාවයි පෞරුෂයයි කොච්චර බලපානවද කියන එක ඔය ඩිස්ප්ලේ වෙන වගුවෙන් ඔයාලට තේරෙනවා. මෙන්න මේ වගුව. මේක DE කියන රේඛාව. චර්යාවකින් වෘත්තියක සිදුවන ඕනෑම තැනක් පෙන්වන රේඛාවක් තමයි මේ DE කියන රේඛාව රතු පාටින් යන රේඛාව. ABC කියන්නේ චරිත තුනක්. චර්යා තුනක්, වෘත්තීන් තුනක්. simple A capital ABC කියන්නේ චර්යා තුනක්. simple A, simple B, simple C කියන්නේ ඡේද ලක්ෂ තුනක්. කැපෙන තැන් තුනක්. R කියන්නේ චර්යාව කෙරෙහි ආයතනික මානයේ බලපෑම. capital R. P කියන්නේ R වලට පල්ලෙහෙන් තියෙන P කියන්නේ චර්යාව කෙරෙහි පුද්ගල මානයේ බලපෑම. බලන්නකො A කියන චර්යාව. ඔව් අපේ සර් මට මේ සිග්නල් මේ නැති වුණා ඒක කරේ භූමිකාව බලපාන හැටි. එහෙම නැත්නම් චර්යාව කරේ භූමිකාව හා පෞරුෂය. දැන් අපි